අයිබෝන් දුවේ පුතේ මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ අපි දැන් මැයි මාසය සඳහා පාඩම් කීපයක් ඉවර කරලා තියෙනවා. අන්නේ පාඩම් කීපයේදී ඒ පාඩම් වෙනුවෙන් මම ඔයාලට නිබන්ධනයක් ලබා දීලා තියෙනවා මැයි මාසය සඳහා. අන්නේ නිබන්ධනය සම්පූර්ණ කරගන්න හැටි තමයි මම ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දෙන්නේ. හැබැයි මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා ගාව මේ නිබන්ධනය තියෙන්න ඕනේ. ඒ වගේම තිබිලා විතරක් මදි. මේ නිබන්ධනයේ පාඩම් 3කට අදාළව තමයි දීලා තියෙන්නේ දර්ශක, සමමිතිය සහ ත්‍රිකෝණ හා චතුරස්‍ර කියන පාඩම් 3ට අදාළව තමයි මම මේ මැයි මාසේ නිබන්ධනය වලට ලබා දීලා තියෙන්නේ. එතකොට මේක ළඟ තිබ්බටම මදි. මෙන්න මේ නිබන්ධනය ඇතුලේ බලන්න 3 වෙනි පිටුවේ තියෙනවා දර්ශක ප්‍රශ්න පත්‍රය කියලා පොඩි ප්‍රශ්න පත්‍රයක්. ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක විභාගෙට අපෙන් අහන්න පුළුවන් විදිහේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඊළඟට 6 වෙනි පිටුවේ තියෙනවා සමමිතිය ප්‍රශ්න පත්‍රය කියලා ප්‍රශ්න පත්‍රයක්. ඒත් එක්කම 11 වෙනි පිටුවේ තියෙනවා ත්‍රිකෝණ හා චතුරස්‍ර කියන පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රය. එතකොට මෙන්න මේ ප්‍රශ්න පත්‍ර තුන ඔයාලා මීට කලින් කරලා ඉවර කරලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ අපි කරන වැඩේ තේරුමක් නැති වෙනවා. පැහැදිලිද මම කියන එක? හේතුව ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න ඕන ඔයාලා තනියෙන්. විභාගයකදී ගිහිල්ලා වාර විභාගයකදී ඔයාලා ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න ඕනේ තනියෙන්. ඒ හින්දා අන්න ඒක පුරුදු කරන්න ඕන හින්දා තමයි මම මේ නිබන්ධනය ඇතුළට මේ නිබන්ධනය ඇත්තටම කෙටි සටහනක් විදිහට නැවත අපි කරපු පාඩම් ටික මතක් කරලා දෙන කෙටි සටහනක් විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. මේ කෙටි සටහන ඇතුළටම මම විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර ටිකක් දාලා තියෙනවා. ප්‍රශ්න පත්‍රවල එන්න පුළුවන් විදිහේ ගණන් ටිකක් දාලා තියෙනවා. ඒවා ටික ඔයාලා කලින් කරලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි මේ කරන වැඩේ සම්පූර්ණ ප්‍රතිඵලය අපිට ගන්න බැරි වෙනවා. නේද? මම ප්‍රශ්න පත්‍රයට උත්තර ලියවට පස්සේ ඔයාලා ඒකට උත්තර ලියා ගන්නවා නම් ඒකේ තේරුමක් නැහැනේ අපි මේ කරන වැඩේ. ඒ හින්දා මේ මැයි මාසේ ටියුට් එක මැයි මාසේ නිබන්ධනයේ මෙන්න මේකේ ප්‍රශ්න පත්‍ර 3 කරලා ඉවර වෙච්ච ළමයෙක් තමයි මේ වීඩියෝ එක නරඹන්න ඕනේ. පැහැදිලිද මම කියන එක? මේක ගෙදර ඉන්න දෙමාපියෝ දැනුවත් වෙනවා නම් වඩාත් හොඳයි කියලා මම හිතනවා. මේ වීඩියෝ එක බලන්න කලින් බලන්න තමන්ගේ දුව පුතා මේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා ඉවර කරලාද මේ වීඩියෝ එක බලන්න හදන්නේ කියලා චුට්ටක් දෙමාපියෝ විදිහට පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. හරි. බලන්න පුතේ මේකේ පළවෙනි පිටුවේ දර්ශක කියන පාඩමට අදාළව කෙටි සටහන් ටික තියෙනවා. මේකේ අසම්පූර්ණ කෙටි සටහනක් තමයි තියෙන්නේ. එතකොට ඒ ඉතුරු කොටස් ටික සම්පූර්ණ කරගන්න හැටිත් මම මේ වීඩියෝ එක ඇතුළේම ඔයාලට කියලා දෙනවා. අපි දර්ශක පාඩම ගත්තාම මේ 8 වසරේදී අපිට හම්බෙන දර්ශක පාඩමට කලින් අපි 6 වසරේ සහ 7 වසරේදී දර්ශක කියන පාඩම ඉගෙනගෙන තියෙනවා. එතකොට අන්න ඒ කොටසුත් එක්ක මතක් කරලා දෙන්න මම මේක ඇතුළට කෙටි සටහන් නෝට් එක දාලා තියෙනවා. බලන්න පුතේ පළවෙනි පිටුවේ තියෙනවා 6 ශ්‍රේණියෙන් කියලා කොටසක්. අන්න ඒ කොටසේ අපිට හිස් තැනක් එක්ක දීලා තියෙනවා රෝම ඉලක්කම් 1 දර්ශක අංකණයෙන් ලියන්න කියලා. එතකොට මෙන්න මේ දර්ශක අංකණයෙන් ලියන්න කියන එක මේ රෝම ඉලක්කම් 1 ඒක අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. අපි දන්නවා මෙන්න මේ වගේ තියෙන ගුණිතයක් අපි පාදය හා දර්ශකය විදිහට හකුලවල ලියන එකට අපි කියනවා දර්ශක අංකණය කියලා. එහෙනම් අපිට මේක දර්ශක අංකණයෙන් ලියන්න පුළුවන් 5/3 වන බලය කියලා. එහෙනම් ඔයාලගේ හිස්තැනට එන්න ඕනේ 5/3 වන බලය කියලා. ඊළඟට දෙවන රෝම ඉලක්කමේ මම පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. 2/7 වෙනි බලය කියලා එකක් දීලා මෙන්න මේකේ නම් කරන්න කියලා ඊතල ටිකක් ගහලා දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ 2 ඉලක්කම කෙලින් තියෙන ඊතලය අපි මේ 2 ඉලක්කමට කිව්වා. එහෙම නැත්නම් මෙන්න මේ දර්ශක අංකනේ මෙතන 5 ඉලක්කමට අපි කිව්වා පාදය කියලා. එහෙනම් ඒ ඊතලයට ඉස්සරහින් පාදය කියලා ලියාගන්න. මෙන්න මෙයාට අපි කිව්වා දර්ශකය කියලා. එහෙනම් එතනෙන් දර්ශකය කියලා ලියාගන්න. මේ පාදය හා දර්ශකය කියන කොටස් දෙකෙන්ම හැදිලා තියෙන එක මම රවුම් කරලා තියෙනවා. අන්න ඒකට අපි කීවා බලයක් කියලා.
හැබැයි දැන් මෙතනදී අපිට මෙයා 2 7 වන බලය කියලාම ලියන්න පුළුවන්. එහෙනම් අපි එහෙම ලියමු 2 7 වන බලය. හරි 2 7 වන බලය. දැන් කෙටි සටහන මේ නිබන්ධනය ඔයාලා සම්පූර්ණ කරගන්න. ඊළඟට රෝමී ඉලක්කම් 3න් අහලා තියෙනවා 2 4 වන බලය වරක් 3 දෙවන බලය සමානයි කියලා දීලා තියෙනවා. 2 4 වන බලය වරක් 3 දෙවන බලය. මේක විහිදුවා ලියා අගය සොයන්න කියලා දීලා තියෙන්නේ. පුතේ වැරදියට තේරුම් ගන්න එපා මේ දර්ශක පාඩමේ ප්‍රශ්න පත්‍රය නෙමෙයි මේක. මේ දර්ශක පාඩමේ ප්‍රශ්න පත්‍රය නෙමෙයි. දර්ශක පාඩමේ ප්‍රශ්න පත්‍රය පටන් ගන්නෙ 3 වෙනි පිටුවෙන්. 3 වෙනි පිටුවේ තමයි දර්ශක ප්‍රශ්න පත්‍රය කියලා පටන් ගන්නෙ. එතකොට ඔයාලා දර්ශක ප්‍රශ්න පත්‍රයට තමයි උත්තර ලියලා තියෙන්න ඕනේ. මේවට කලින් උත්තර ලියන්න එපා. මොකද මේ නිබන්ධනේ මේ ටික සම්පූර්ණ කරන්නේ මමත් එක්ක. මේ වීඩියෝ එක බලන ගම. ප්‍රශ්න පත්‍රයට විතරක් උත්තර ලියලා තියාගන්න. ඒකේ හරි වැරදි බලලා හරි වැරදි හදා ගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉස්සරහට ගන්න යද්දී අපි. හරි. එහෙනම් මේ රෝමී ඉලක්කම 3න් අපිට දීලා තියෙනවා පළවෙනි පිටුවේ 2 4 වෙනි බලයේ වරක් 3 දෙවෙනි බලය කියන කෙනා විහිදුවා ලියා අගය සොයන්න කියලා. අපි දන්නවා එහෙනම් මේ 6 වසර කොටස් අපි මතක් කරගන්නේ. අපි දන්නවා 2 4 වන බලය කියන එක අපිට දෙවරක් 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 දෙක කියලා ලියන්න පුළුවන්. ඒ වගේම 3 දෙවෙනි බලය අපිට ලියන්න පුළුවන් 3 වරක් 3 කියලා. එහෙනම් මේකේ අපිට ඔන්න විහිදුවා ලියලා ඉවරයි අපි මේ දර්ශකාංකණයෙන් තිබ්බ කෙනා මේ විහිදුවා ලියලා තියෙනවා. දැන් අපිට පුළුවන් අගය හොයාගන්න. දෙවරක් දෙක 4යි, 4 වරක් දෙක 8යි, 8 වරක් දෙක 16යි, 16 වරක් 3 48යි, 48 ඒවා 3ක් එනවා අපිට 144ක් කියලා. 48 ඒවා 3ක් එනවා අපිට 144ක් කියලා. ඊළඟට රෝමී ඉලක්කම 4 වෙනි ප්‍රශ්නය මේකේ රෝමී ඉලක්කම 4 වෙනි ප්‍රශ්නය 729 කියන සංඛ්‍යාව තුනෙහි බලයක් ලෙස ලියන්න කියලා අපිට ප්‍රශ්නයක් අහලා තියෙනවා. එහෙනම් දැන් මේ මතක් කරගන්නෙත් අපි 6 වසරේදී කරපු කොටසක්මයි. දීලා තිබ්බ සංඛ්‍යාවක් දීලා තියෙන පාදයක බලයක් විදිහට ලියන්නේ කොහොමද කියන එක. එහෙනම් අපිට දීලා තිබ්බ සංඛ්‍යාව 729 අපිට කියනවා මෙයා තුනෙහි බලයක් ලෙස ලියන්න කියලා. තුනෙහි බලයක් ලෙස ලියන්න ඕනේ අපි මේක. එහෙනම් මේකට අපි ක්‍රමයක් 6 වසරේදී ඉගෙන ගත්තා දැන් මතක් කරගන්න. මේ දීලා තියෙන සංඛ්‍යාව මේ 729 කියන සංඛ්‍යාව අපි තුනේ බලයක් විදිහට ලියන්න ඕනේ හින්දා අපි මේක තුනෙන් බෙදාගෙන යනවා පල්ලෙහාට. එහෙනම් 7ට 3 ඒවා 2යි එකක් ඉතුරුයි 12ට 4යි මෙතෙන්ට 3යි. ඔන්න අපිට 243යි කියලා ආවා. ආයෙත් බෙදනවා. එතකොට මෙතන එනවා අපිට 81ක් කියලා. ආයෙත් බෙදනවා. 27ක් කියලා එනවා. 27 3ෙන් බෙදපුවාම 9ක් කියලා එනවා. 9 3ෙන් බෙදපුවාම 3යි කියලා එනවා. 3 3ෙන් බෙදපුවාම 1යි කියලා එනවා. එහෙමනම් මේ 729 කියන කෙනාව තුනේ ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6කින් බෙදන ඉතිරි නැතුව බෙදන්න ඒ කියන්නේ අංක 1 කියලා හම්බෙනකන් බෙදන්න තුනේ ඒවා 6කින් බෙදන්න ඕන වෙච්ච හින්දා අපිට මේ 729 ලියන්න පුළුවන් 3 වරක් 3 වරක් 3 වරක් ඔන්න ඔහම තුනේ ඒවා 6කින් බලන්නකො ගුණ කරලා 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 ඒවා 3ක් 81යි 81 ඒවා 3ක් 243යි 243 ඒවා 3ක් 729යි. එහෙනම් මෙන්න මේ 729 අපිට ලියන්න පුළුවන් තුනේ 6 වන බලය කියලා. මේ කොටසෙන් අපි මතක් කරගත්තේ 6 ශ්‍රේණියේදී අපි දර්ශක පාඩමේ ඉගෙන ගත්ත සිද්ධාන්ත කොටස් ටිකක්. එතකොට ඔන්න තරු ලකුණක් දාලා යටින් ලියලා තියෙනවා එකම සංඛ්‍යාවක් නැවත නැවත එම සංඛ්‍යාවෙන් ගුණ කරන විට එය කෙටි කර හකුලවා ලියන ආකාරය දර්ශක අංකණය ලෙස හඳුන්වයි කියලා ඔන්න තරු ලකුණක් දාලා මේ කෙටි සටහන තුල ලියලා තියෙනවා. හරි. අපි මේක පළවෙනි පිටුවේ මේ ටික පුරව ගමු. ඊළඟට අපිට 7 ශ්‍රේණියනොත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකත් පුරව ගන්න ඕනේ.
දැන් මේකෙදිත් වෙලාව මදි නම් ඉතින් වීඩියෝ එක නවත්තලා ලියා ගන්නවා ඈ අපි. එහෙම තමයි කරන්නේ. නැත්තම් අපිට වීඩියෝ එක තව ගොඩක් දිග වෙන හින්දා ඔයාලා වීඩියෝ එක නවත්තලා මේකේ උත්තර ටික ලියාගෙන තියෙන්න ඕන දැන්. හරි. ඊළඟට පළවෙනි පිටුවේත් පොඩි කොටසක් තියෙනවා 7 ශ්‍රේණියෙන් අහන ප්‍රශ්නවල. 7 ශ්‍රේණියෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තියෙනවා 168 යන සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාව වූ බලවල ගුණිතයක් ලෙස ලියන්න කියනවා. එහෙමනම් මේ අර 6 වසරේදී අපි මෙතනදී කරපු අර 4 වෙනි ප්‍රශ්නේ වගේම එකක් තමයි මේකත්. හැබැයි මෙතන විශේෂත්වය දැන් අර කලින් ගානේ 729 තුනේ බලයක් විදිහට ලියන්න කීවා. මේකෙදි කාගේවත් බලයක් විදිහට ලියන්න කියන්නේ නැහැ. අපිට කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවල බලයක් විදිහට. එහෙමනම් මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යාවල බලයක් විදිහට ලියන්න කිව්වොත් දැන් මේ බලන්න ප්‍රශ්නේ පැහැදිලිව කියලා තියෙනවා 168 කියන සංඛ්‍යාව 168 කියන සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාව වූ බලවල ගුණිතයක් ලෙස ලියන්න. පාද ප්‍රථමක සංඛ්‍යාව වෙන්න ඕනේ. එහෙමනම් අපි මේක බෙදන්න පුළුවන් කුඩාම ප්‍රථමක සංඛ්‍යාවෙන් පටන් අරන් උත්තරේ 1 කියලා හම්බ වෙනකන් මේක පල්ලෙහාට බෙදනවා. එතකොට අපිට මෙන්න මෙතන එනවා 84යි කියලා. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට අපිට 42යි කියලා එනවා. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. උත්තරේ 21යි කියලා එනවා. දැන් ඔන්න අපිට දෙකෙන් බෙදන්න බෑ. එහෙනම් අපි මේක 3ෙන් බෙදනවා. 3ෙන් බෙදෙන හින්දා උත්තරේ 7යි කියලා එනවා. දැන් අපිට 3ෙන් බෙදන්නත් බෑ. එහෙනම් අපි ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව බලනවා 5ෙන් බෙදනවද කියලා. 5ෙන් බෙදෙන්නෙත් නෑ. එහෙමනම් ඊළඟට හම්බෙන ප්‍රථමක සංඛ්‍යාව වෙච්ච 7ෙන් මේක බෙදෙන හින්දා අපි මේක 7ෙන් බෙදලා උත්තරේ 1යි කියලා දානවා. එහෙනම් 168 කියන කෙනා අපිට ලියන්න පුළුවන් දෙවරක් තුන්වරක් 7 කියලා. මේක අපිට කියනවා ප්‍රථමක සංඛ්‍යාව බලවල ගුණිතයක් ලෙස ලියන්න කියලා. දැන් මෙතන තාම බලයක් නැහැනේ නේද? දර්ශක නැහැනේ මුකුත්. එහෙනම් අපිට මෙන්න මේක ලියන්න පුළුවන්. මෙන්න මේ තුන් දෙනා වෙනුවට 2 3 වන බලය. මෙයා 3යි. ඕනනම් 3 පළවෙනි බලය කියලා ලීවත් වැරද්දක් නැහැ. මෙයත් 7 පළවෙනි බලය කියලා ලීවත් වැරද්දක් නැහැ. මේ පළවෙනි බලය නොලීව කියලා වැරද්දකුත් නැහැ. ඊළඟට රෝම ඉලක්කම 2කින් අපිට කියනවා මෙන්න මේ දීලා තියෙන ගුණිතයන් දර්ශක අංකණයෙන් ලියන්න කියලා. බලන්න මෙන්න මෙහෙම ගුණිතයන් දීලා තියෙනවා බීජීය පදත් එක්ක. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 3ව 2ක් තියෙන හින්දා 3 දෙවෙනි බලය කියලා. ඒ අකුරු 4ක් තියෙන හින්දා අපිට ලියන්න පුළුවන් ඒ වල 4 වෙනි බලය කියලා. ඔන්න අපි ඒක දර්ශක අංකණයෙන් ලියවා. ඊළඟට දීලා තියෙනවා එකක් x ගුණ කිරීම x ගුණ කිරීම x y ගුණ කිරීම y කියලා. එහෙනම් මේකෙදි x අකුරු 3ක් තියෙන හින්දා x වල 3 වෙනි බලය y අකුරු 2ක් තියෙන හින්දා y වල දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන්. ඊළඟට 3 වෙනි ගානෙන් අහනවා අපෙන් m කියන තැනට 2 ඉලක්කම ආදේශ කරන්නලු හා n කියන තැනට 5 ඉලක්කම ආදේශ කරලා මෙන්න මේ ප්‍රකාශනයේ අගය හොයන්න කියලා අපිට කියනවා. මේ ප්‍රකාශනයේ අගය හොයන්න කියනවා. ප්‍රකාශනය තමා 3m දෙවනි බලය වරක් n වල 3 වෙනි බලය. 3m දෙවන බලය වරක් n වල 3 වෙනි බලය. එහෙමනම් මේක ඔක්කොටම කලින් ඔයාලා මේ විදිහේ දැන් m කියන කෙනා මෙයාගේ තියෙනවා. එහෙනම් m තියෙන තැනට 2 ඉලක්කම ආදේශ කරන්න පුළුවන්. n වෙනුවට 5 ආදේශ කරන්න පුළුවන්. හැබැයි ඔක්කොටම කලින් මේක විහිදුවා ලියාගෙන ඉන්න. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 3 වරක් m වරක් m n වරක් n වරක් n. හරි නේද? m අකුරු 2යි n අකුරු 3යි. දැන් අපි m තියෙන හැම තැනකටම 2 ඉලක්කම ආදේශ කරනවා. මොකද අපිට කියනවා m සමානයි 2යි කියලා ආදේශ කරන්න කියලා. එහෙනම් m තියෙන හැම තැනකටම අපි 2 ඉලක්කම ආදේශ කරනවා. n තියෙන හැම තැනකටම අපි 5 ඉලක්කම ආදේශ කරනවා. දැන් අපිට එහෙනම් උත්තරයක් එනවා 3 වරක් 2 6යි 6 වරක් 2 12යි 12 වරක් 5 60යි 60ව 5ක් 300යි
305ක් 1500යි කියලා. හරි. ඔන්න එහෙනම් අපි ආදේශයෙන් උත්තරයක් හෙව්වා 1500යි කියලා. ඔය විදිහට අපි 7 වසරේ දර්ශක පාඩමේ ඉගෙන ගත්ත කොටසත් ඔන්න කෙටි සටහනක් විදිහට මතක් කරගත්තා. මේක ඔයාලගේ නිබන්ධනයේ ලියා ගන්න ඕන මේ විදිහට. ඊළඟට අපිට 8 ශ්‍රේණිය ඉගෙන ගන්න තිබ්බ කොටස් ටිකත් කෙටි සටහනක් විදිහට ඔන්න දෙවනි පිටුවේ මැද හරියෙන් පටන් අරන් තුන්වෙනි පිටුවේ මැද හරිය දක්වා අපිට ඒ ටික සම්පූර්ණ කරගන්න තියෙනවා. හරි. බලන්න දැන් මේ 8 ශ්‍රේණිය කොටස අපි මේක මකලෙමුකෝ. මෙන්න මේ 8 ශ්‍රේණිය කොටසේදී ඊතල ටිකක් ගහලා තියෙනවා. දැන් එතන ඊතල ටික තමයි ඇත්තටම සම්පූර්ණ කරගන්න තියෙන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලා මේක ලියලා ඉන්නම්. ඔන්න ඔහොම එකක් තියෙනවා ඊතලයක්. ඊළඟට ඒකෙම දෙවන බලයක් තියෙන එකක් තියෙනවා දර්ශකයේ දෙක වෙලා. ඊළඟට එයාවම ආපහු ප්‍රසාරණය කරපු ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමය මම ඔයාලට කියලා දෙන ගමන්ම තියන්නම්. දැන් අපි ගත්තොත් මෙන්න මේ 3 වරක් 4 කියන කෙනා. එහෙමනේ තියෙන්නේ නේ 3 වරක් 4. එහෙනම් මේකට අපිට කියන්න පුළුවන් ගුණිතයක් කියලා. එච්චරයි. ගුණිතයක්. ඒකට අපි කියනවා ගුණිතයක් කියලා. එහෙමනේ. මොකද ගුණ කිරීමේ ලකුණක් එක්ක ඉලක්කම් දෙකක් තියෙනවා. 3 ගුණ කිරීම 4. එහෙනම් අපිට ඒකට කියන්න පුළුවන් ගුණිතයක් කියලා. මෙන්න මෙතන ඒ ගුණිතයේම බලයක් තියෙනවා. එහෙනම් අර ගුණිතයටම බලයක් තියෙනවා. 2 කියලා බලයක් තියෙනවා. එහෙනම් අපිට මෙන්න මේකට කියන්න පුළුවන් ගුණිතයක බලය. එයාට කියන්න පුළුවන් අපිට ගුණිතයක බලය. ගුණිතයකට බලයක් තියෙනවා. ඊළඟට මෙන්න මේ කොටසේ ඉඳලා මේ ඔයාලට සම්පූර්ණ කරලා දීලා තියෙනවා පේලි 4ක්. ඒකෙදි කරලා තියෙන්නේ මෙන්න මේ ගුණිතයක බලය වෙනස් විදිහකට ලියලා තියෙනවා එකක් තමයි ඔයාලට පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි බලමු. දැන් මේ වරහන ඇතුළ තමා ගුණිතය තියෙන්නේ. වරහනට පිටින් දෙකේ ඉලක්කම තියෙන කෙනාගෙන් අදහස් වෙන්නේ මේ වරහන වගේ දෙකක් තියෙනවා කියන එකනේ. මෙන්න මෙහෙම එකක් නෙවෙයි කියන්නේ. වරහනේ දෙවනි බලය. එහෙනම් වරහන වරක් වරහන. පැහැදිලි නේද? වරහනේ දෙවනි බලය. මම මේක මකන්නම්කෝ දැනට මේ වරහනක් තියෙනවා. ඇතුලේ මොනවද තියෙනවද අපි දන්නේ නැහැ. වරහනේ දෙවනි බලයක් තියෙනවා. එහෙනම් වරහනේ දෙවනි බලය කියන්නේ වරහන වරක් වරහන. දැන් ඔන්න අපිට වරහන ඇතුලේ තියෙන කට්ටිය පේනවා. එහෙනම් මෙහෙම ලියවා කියලා වැරද්දක් නැහැනේ. වරහන වරක් වරහන. වරහනේ දෙවනි බලය. ඊළඟට දැන් මේ වරහන් ටික නැතුව මේක ලියලා තියෙනවා. ඔන්න ඔහොම ඊළඟ පියවරේදී. ඊළඟට අපි කරලා තියෙන්නේ 3 ඉලක්කම් දෙක එක ළඟට අරගෙන 4 ඉලක්කම් දෙක එක ළඟට අරන් ලියලා තියෙනවා. දැන් අපිට පුළුවන් 3 දෙවනි බලය 4 දෙවනි බලය කියලා මේක ලියන්න. මෙන්න මෙයාටත් මේ මෙතනදි දුන්නා වගේ නමක් දීලා තියෙනවා. බලන්න මෙතනදි මේ නම් දෙක පටල ගන්න එපා. මේ තිබ්බේ ගුණිතයක බලයක්. 3 වරක් 4 කියන මෙන්න මේ 3 වරක් 4 කියන ගුණිතයට සම්පූර්ණ බලයක් තිබ්බ හින්දා අපි මෙයාට කීවා ගුණිතයක බලයක් කියලා. හැබැයි මේ තියෙන්නේ මොකද්ද? බලයන් දෙකක ගුණිතයක්. තේරුම් ගන්න. මේ තියෙන්නේ ගුණිතයක බලය. මේ තියෙන්නේ බලවල ගුණිතය. මොකද්ද මේ ලියුවේ කියලා දැන් ඔන්න සමහර ළමයින්ට මේක නිකන් අවුල් වෙලා ඇති. හැබැයි අපි පාඩම කරද්දිත් මේ ගැන කතා කරා. මම ආයෙ කියනවා මෙතන තියෙන්නේ 3 වරක් 4 කියන ගුණිතයක බලය. ඒ හින්දා අපි මෙයාට කියවා ගුණිතයක බලය කියලා. මෙතන තියෙන්නේ 3 දෙවෙනි බලය 4 දෙවෙනි බලය කියලා බලයන් දෙකක ගුණිතයක්. ඒ හින්දා අපි මෙයාට කියනවා බලවල ගුණිතය කියලා. හරිනේ? ඊළඟට ඔන්න කොටු කරලා දීලා තියෙනවා මේකම. දැන් මේ කොටුව ඇතුලේ පළවෙනි කොටුව ඇතුලේ තියෙනවා ඔන්න ඔහොම එකක්.
දෙවෙනි බලය සමානයි 3 දෙවෙනි බලය වරක් 4 දෙවෙනි බලය කියලා. මෙතන උඩ හිස් තැනක් තියෙනවා. මේක කොටු කරලා දීලා තියෙන්නේ. හරිනේ. එතකොට දැන් මේ හිස් තැන උඩ ලියන්න ඕන ගුණිතයක බලය බලවල ගුණිතයක් වුණා කියන එක තමයි අපි මෙතන ලියන්නේ. හේතුව දැන් මේක දිහා දැක්කහම පේනවා මේ ගුණිතයට තමයි බලයක් තියෙන්නේ. හැබැයි මේ තියෙන්නේ බලයන් වලට ගුණිතයක් තියෙන්නේ. එහෙනම් මේ වෙච්ච වැඩේනේ. මේ මෙතන ඉඳලා මෙතෙන්ට වෙච්ච වැඩේ තමයි මේ පළවෙනි කොටුව ඇතුලේ අපි ලියලා තියෙන්නේ. එහෙනම් අපි මේකේ ලියන්න ඕන ගුණිතයක මාත් එක්ක ලියමු ගුණිතයක බලය ඊතලයක් ගහලා ලියමු අපි බලවල ගුණිතය. හරි. එහෙනම් ගුණිතයක බලයක් විදිහට තිබ්බ කෙනා බලවල ගුණිතයක් විදිහට ලියවා කියන්න තමයි අපි ඊතලයක් ගහලා ලියවේ. ඊළඟට තියෙන කොටුවේ හිස්තනක් තියෙනවා. ඒකේ තියෙන්නේ මෙහෙම එකක්. මේ බලන්න. 5 තුන්වෙනි බලය වරක් ඒ වල තුන්වෙනි බලය සමානයි 5 වරක් ඒ වල තුන්වෙනි බලය. එහෙනම් පුතේ අරගෙම අනිත් පැත්ත නේද මේ කරලා තියෙන්නේ. මේ ගුණිතයක බලයක් බලවල ගුණිතයක් විදිහට මෙතන තියෙනවා. ගුණිතයක් තිබ්බා දැන් මේ පැත්තේ බලවල ගුණිතයක් විදිහට. මේකේ මේ පැත්තේ 5 තුන්වෙනි බලයයි ඒ වල තුන්වෙනි බලයයි. එහෙනම් මේ පැත්තේ බලවල ගුණිතයක් ගුණිතයක බලයක් විදිහට ලියලා තියෙනවා. එහෙනම් මෙතන හිස් තැනේ ලියන්න දෙවෙනි කොටුවේ තියෙන හිස් තැනේ බලවල ගුණිතය හිතලයක් ගහලා ගුණිතයක බලය බලවල ගුණිතය කියලා හිතලයක් ගහලා ගුණිතයක බලය කියලා ලියාගන්න. හරි. ඊළඟට අපිට තුන්වෙනි පිටුවේත් ඔන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි ඒ ටික සම්පූර්ණ කරගමු. මම මේක මකන්නම්. මේක සම්පූර්ණ කරගෙන ඊටු ටික ආපහු බලන්න පටන් ගන්න. හරි බලන්නකෝ. තුන්වෙනි පිටුවේ උඩින්ම තියෙනවා රෝම ඉලක්කම 1 කියලා එකක්. ඒකේ අපිට කියනවා ගුණිතයක බලයක් ලෙස ලියා දක්වන්න කියලා. එහෙනම් අපිට තියෙන්නේ 64යි m වල තුන්වෙනි බලය කියලා දීලා තියෙනවා. 64යි m වල තුන්වෙනි බලය කියලා දීලා තියෙනවා. දැන් මෙතන අර කතා කරපු ගුණිතයක බලයක්වත් බලවල ගුණිතයක්වත් මුකුත් නැහැ. එහෙනම් දැන් අපි මේක ලියන්න ඕනේ ගුණිතයක බලයක් විදිහට. එහෙනම් අපි ඉස්සෙල්ලා දැන් ඒක හදාගද්දී මේ 64 කියන කෙනාට දැනට බලයක් පේන්න නැහනේ. m-ට තියෙනවා. 64ට නැහැ. මේ බලන්න. මේක අපිට ලියන්න පුළුවන් 64 වරක් m වල තුන්වෙනි බලය. ඊළඟට 64ත් අපි කාගේ හරි තුන්වෙනි බලයක් විදිහට ලියන්න ඕනේ. එහෙනම් මේ බලන්නකෝ 64 කියන කෙනා අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 4 තුන්වෙනි බලය කියලා ලියන්න පුළුවන්. 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. එහෙනම් 64 කියන කෙනාව ලියන්න පුළුවන් 4 තුන්වෙනි බලය කියලා. m වල තුන්වෙනි බලය. දැන් මේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? මේ ඇවිල්ලා තියෙන්නේ 4 තුන්වෙනි බලය වරක් m වල තුන්වෙනි බලය. බලයන් දෙකක ගුණිතය. එතකොට මේ තියෙන්නේ බලවල ගුණිතය. හැබැයි අපිට කියන්නේ ගුණිතයක බලයක් විදිහට ලියන්න කියලා. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් 4 වරක් m කියන ගුණිතයේ තුන්වෙනි බලය කියලා. එහෙම ලියන්න පුළුවන් කියලා අපි අර සම්පූර්ණ කරපු වගු දෙකේදී සටහන් කරලා තියෙනවානේ. හරි. එහෙමනම් මේක දැන් ඔන්න ලියලා තියෙනවා 4යි m ගේ තිබ්බ තුන්වෙනි බලය දෙන්නටම පොදුවේ වරහණක් දාලා උඩින් අපි ලියලා තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ 4 වරක් m කියන ගුණිතයට බලයක්. එහෙනම් මේ තියෙන්නේ ගුණිතයක බලය. හරි.
ඔන්න මේ ප්‍රශ්නට උත්තරේ. ඊළඟට තරුවක් දාලා ලියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඍණ නිකිලයක දර්ශකය ඉරට්ටේ නම් බලේහි අගේ ධන වෙනවලු. ඍණ නිකිලයක දර්ශකය. දැන් ඔන්න ඒකට යටින් දීලා තියෙනවා ඍණ නිකිලයක් ඍණ 2 කියලා. ඍණ නිකිලයක දර්ශකය ඉරට්ටේ නම් දර්ශකයේ ඉරට්ටේ දර්ශකයක් දීලා තියෙනවා මෙන්න මෙතන මේ ඍණ නිකිලයක් තියෙනවා ඍණ 2 කියලා. ඒකේ දර්ශකය 4 කියලා ඉරට්ටේ බලයක් තියෙනවා. ඉරට්ටේ දර්ශකයක් තියෙනවා. එහෙම තිබ්බොත් මෙයාගේ අගය ධන අගයක් වෙනවලු. හරි. අපිට ඒක බලන්න තමයි මේ යටින් මෙහෙම හිස්තැනක් දීලා තියෙන්නේ. අපි එහෙනම් මේක සුළු කරලා බලමු. ඔන්න ඔහොමනේ අපිට මේ ඍණ 2 4 වෙනි බලය ලියන්න වෙන්නේ. අපි සුළු කරලා බලමු. 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. දැන් අපි ලකුණ බලනවා. ඍණයි ගුණ වෙලා ධන හැදෙනවා. ධනයි ඍණයි ගුණ වෙලා ආපහු හැදෙනවා ඍණ. ආපහු ඍණයි ගුණ වෙලා ධන හැදෙනවා. එහෙනම් අර කියපු කතාව හරිනේ. අර කියපු කතාව හරි. ඍණ නිකිලයක දර්ශකය ඉරට්ටේ නම් ලැබෙන පිළිතුර ධන පිළිතුරක් හම්බෙනවා. ඊළඟ තරුවෙන් කියනවා අපිට ඍණ නිකිලයක දර්ශකය ඔත්තේ නම් ඍණ නිකිලයක දර්ශකය ඔත්තේ නම් කියලා අපිට මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා ඍණ 2 3 වෙනි බලය කියලා. අන්න ඍණ නිකිලයක් තියෙනවා දර්ශකයේ ඔත්තේ. දර්ශකයේ ඔත්තේ නම් ලැබෙන අගේ ඍණ අගයක් හම්බෙනවලු. අපි බලමු ඍණ අගයක් හම්බෙනවද කියලා. එහෙනම් අපි මේක විහිදුවලා ලියනවා. ඍණ 2 වරක් ඍණ 2 වරක් ඍණ 2. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. ලකුණු ටික සලකපුවාම ඍණයි ගුණ වෙලා ධන හැදෙනවා. ආපහු ධනයි ඍණයි ගුණ වෙලා ඍණ හැදෙනවා. එහෙනම් ඒ කියපු කතාවත් හරිනේ. එතකොට එතනදී තරු ලකුණු දාලා කියලා තියෙන්නේ ඍණ නිකිලයක ඉරට්ටේ බලයක් තියෙනවා ඉරට්ටේ දර්ශකයක් තියෙනවා නම් පිළිතුර ධන කියලා. ඒ වගේම ඍණ නිකිලයක ඔත්තේ දර්ශකයක් තියෙනවා නම් පිළිතුර ඍණ කියලා. ඊළඟට රෝම ඉලක්කම් 2න් අපිට අසමානතා ලකුණු දාන්න කියලා පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. 9 පළවෙනි බලයයි 1 9 වෙනි බලයයි. මේක එකක්. ආය එකක් තියෙනවා ඍණ 3 දෙවනි බලයයි ඍණ 3 තුන්වෙනි බලයයි කියලා. මේක අනිත් එක. හරි. අපි බලමු අසමානතා ලකුණු දාන්න. දැන් මේකෙදි අපි මෙහෙම බලමු. 9 පළවෙනි බලය කිව්වොත් උත්තරේ 9යි. මොකද 9ව එකක්. 9 පළවෙනි බලය. 1 9 වෙනි බලය කිව්වොත් 1ව 9ක් ගුණ වෙන්න ඕනේ. 1ව 9ක් නෙමෙයි 1000ක් කීයක් ගුණ වුණා උත්තරේ එකමනේ. එක් වරක් 1 1යි එක් වරක් 1 1යි එක් වරක් 1 1යි. එහෙනම් මෙතනින් හම්බෙනවා 9 කියලා උත්තරයක්. මම කළු පාටින් ඒක දාන්නම්. මෙතනින් හම්බෙනවා 1 කියලා උත්තරයක්. එතකොට විශාල කෙනා මෙන්න මෙයා. මෙයාව ගත්තාම අන්න අර අපි කලින් කතා කරපු අවස්ථා දෙකෙන් උදාහරණයක් තියෙනවා. ඍණ 3 කියන ඍණ නිකිලයේ ඉරට්ට බලයක් තියෙනවා. එහෙමනම් ඉරට්ට බලයක් තියෙනවා නම් මේ බලන්නකෝ මෙතන හම්බෙන්න ඕන මෙහෙම එකක් නේද? ඍණ 3 වරක් ඍණ 3නේ. උත්තරේ වෙන්න ඕනේ ධන 9යි. එහෙනම් මෙතන උත්තරේ ධන 9යි. ඇයි? 3යි 3යි 9යි ඍණයි ධන. මෙතන ඍණ 3ට ඔත්තේ බලයක් තියෙන්නේ. ඍණ 3ට 3 කියන ඔත්තේ බලයක් තියෙන්නේ. මෙතන එහෙනම් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි කියලා ඉලක්කමින් ලොකු වුණාට සදිස් සංඛ්‍යාව සලකපුවාම ඍණයි ධන ධනයි ඍණ අර මෙතනදි කීවේ බලය ඔත්තේ නම් දර්ශකයේ ඔත්තේ නම් ලැබෙන උත්තරේ ඍණ කියලා. හරිනේ. එහෙනම් මෙතන හම්බුනේ අපිට ඍණ 27යි කියලා. දැන් අපි දන්නවා ඍණ 27ට වඩා ධන 9 විශාලයි. මෙන්න මෙහෙම අසමානතා ලකුණක් මෙතෙන්ට එන්න ඕන.
ඔන්න දැන් අපිට තියෙනවා දර්ශක පාඩමේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. එතකොට මම හිතනවා දැන් හැම දරුවෙම මේ වෙද්දී ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරගෙන ඇති ගන්න රතු පෑනක් අතට අරගෙන වැරදි තියනවා නම් වැරද්දක් දාලා වැරද්ද හදාගන්න, හරියක් තියනවා නම් ඒ කියන්නේ හරියට තියනවා නම් හරියක් දාගන්න. හරි. දර්ශක ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය ඒකේ ඒ කොටසේ රෝම ඉලක්කම 1. මේකේ අපිට කියනවා 8/3 වෙනි බලය 8/3 වෙනි බලය ගුණිතයක බලයක් ලෙස ලියා දක්වන්න කියලා. එහෙමනම් මේ කියන්නේ ගුණිතයක්. වරහණක් ඇතුලේ ಗುಣ කිරීමක් තියෙනවා ගුණිතයක් විදිහට. අන්න ඒකේ බලයක් විදිහට මේක ලියන්න කියලා. දැන් අපි ගත්තොත් මෙතන ඇත්තටම තියෙන්නේ 8 ගුණ කිරීම y වල 3 වෙනි බලය. දැන් කාට හරි කියන්න පුළුවන් ඉතින් දැන් ගුණිතයක් තියෙනවනේ. හැබැයි ගුණිතයක් තිබ්බට පුතේ ගුණිතේ බලයක් නැහැ. මෙයා ඉන්නේ 8 විදිහට. මෙයා ඉන්නේ බලයක් විදිහට. එහෙම නෙමෙයි අපිට කියන්නේ මේ ಗುಣ කිරීම සම්පූර්ණ එකේ බලයක් විදිහට මේක ලියන්න කියලා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ 8 කියන කෙනා 2/3 වෙනි බලය කියලා ලියාගන්න. පුළුවන් නේද? මොකද හේතුව 2/3 වෙනි බලය කියන්නේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි කියලා අපිට එනවා. එහෙනම් 8 වෙනුවට 2/3 වෙනි බලය ලියව හැකියි. ඊළඟට y වල 3 වෙනි බලයක් මෙතන තිබ්බා. දැන් මේකත් තාම අපේ උත්තරේ නෙමෙයි. මොකද පුතේ මෙතන තියෙන්නේ බලයන් දෙකක ගුණිතයක්. ඒ කියන්නේ මේ තියෙන්නේ බලවල ගුණිතයක්. 2/3 වෙනි බලය y වල 3 වෙනි බලය බලවල ගුණිතයක් මේ තියෙන්නේ. අපි මේක ලියනවා එහෙනම් 2 ගුණ කිරීම y ගේ මේ දෙන්නටම 3 වෙනි බලයක් තියෙන හින්දා පොදුවේ අපි දානවා වරහනට පිටින් 2 ගුණ කිරීම y ගේ 3 වෙනි බලය කියලා. එහෙනම් මේ තියෙන්නේ ගුණිතයක බලයක්. 2 ගුණ කිරීම y කියන ගුණිතයේ 3 වෙනි බලය. කවුරු හරි ළමෙක් මේක මෙහෙම ලියලා තිබ්බොත් ඒකත් හරි. මොකද දැන් මේකත් අපේ උත්තරේ කවුරු හරි ළමෙක් මේක මේ ගුණ කිරීම නැතුව ඔන්න ඔහොම ලියලා තිබ්බොනම් එයත් හරි. ඔන්න උත්තර දෙක තියෙනවා නම් ප්‍රශ්නෙට මේක ඔයාලට හරියට දාගන්න පුළුවන්. මේවා ලියලා නැත්තම් ලියාගන්න. මේ උත්තරේ විතරක් කවුරු හරි ලියලා තියෙනවා නම් ඒක මදි. ඔය ඉඩ තියෙන කොහේ හරි එතන තැනකින් මේවා ලියාගන්න. හරි. ඊළඟට අපිට දෙවෙනි ප්‍රශ්න කියනවා 2ab වල 5 වෙනි බලය. මේක බලවල ගුණිතයක් විදිහට ලියන්න කියනවා. එහෙනම් පුතේ මේ තියෙන්නේ කාගේ ගුණිතයක් විදිහට බලන්නකො මෙයා වගේනේ. එහෙනම් මේ තියෙන්නේ ගුණිතයක බලයක් විදිහට. එහෙම නේද? හරි. ඔක තව ටිකක් පැහැදිලි වෙනවා. මම මේවා මෙන්න මෙහෙම ಗುಣ කිරීම දාලා ලියවොත්. දැන් ඔන්න මේකට ಗುಣ කිරීම ටික දාලා මම ලියලා තියෙනවා. එහෙනම් ඔයාලා දන්නවා මේ ගුණිතයක් දෙවරක් a වරක් b කියන ගුණිතයේ 5 වෙනි බලය තියෙන්නේ. දැන් මේක මෙයාලා කියනවා බලයන්ගේ ගුණිතයක් විදිහට ලියන්න කියලා. එහෙනම් අපි මේ වරහණක් දාලා පහේ ඉලක්කම දර්ශකයේ එළියෙන් තියෙනකේ අදහස අපි දන්නවා. මේ වරහණ ඇතුලේ තියෙන හැම කෙනෙකුටම මේ බලය අයිති කියන එක. එහෙමනේ. මේ දෙන්නගෙම තුනේ බලයන් තිබ්බ හින්දා අපි දෙන්නටම පොදු එක්කෙනෙක් දැම්මා. එහෙමනම් මෙතන එනවා 2/5 වෙනි බලය, a වල 5 වෙනි බලය, b වල 5 වෙනි බලය. ඔන්න අපි බලයන්ගේ ගුණිතයක් විදිහට මේක ලියවා. ඊළඟට පළවෙනි එකේ b කියන ප්‍රශ්නය අහනවා 5 දෙවනි බලය විශාලයි 2/5 වෙනි බලය. යයි නිසාම් පවසනවලු. නිසාම් කියන කෙනා කියනවලු 5 දෙවනි බලය ලොකුයි 2/5 වෙනි බලයට වඩා කියලා යා කියනවලු. ඔහුගේ ප්‍රකාශයේ සත්‍ය හෝ අසත්‍යභාවය හේතු සහිතව පෙන්වන්න කියලා අපිට කියනවා. එහෙමනම් මේ ප්‍රකාශය හරිද වැරදිද කියලා අපිට හේතු සහිතව පෙන්වන්න කියනවා. පුතේ ගණිතයේදී හේතු සහිතව මොනවා හරි දෙයක් ඉදිරිපත් කරන්න කිව්වොත් අර විද්‍යාවේදී වගේ අපි හේතුවක් වචනෙන් ලියනවා අඩුයි. හැබැයි සමහර අවස්ථාවල වචනෙන් ලියන්න වෙනවා. හැබැයි අපි ලියනවා අඩුයි. අපි කරන්නේ අපි දන්න ගණිතයේ සිද්ධාන්තයක් යොදාගෙන මේක ගාණක් විදිහට හදලා පෙන්නන එක. එතකොට මේ ගාණ හදලා පෙන්නන එකට අපි කියනවා හේතුව කියලා. මේ බලන්නකෝ. අපි එහෙනම් අපිට පුළුවන් මේ ගාණ හදාගන්න 5 දෙවෙනි බලය කවුද කියලා අපිට හොයන්න පුළුවන්.
5 දෙවෙනි බලය අපි දන්නවා 5 වරක් 5 25යි. ඊළඟට 2 5 වෙනි බලයත් අපිට හොයන්න පුළුවන්. එහෙනම් 2 5 වෙනි බලය කියන්නේ මෙන්න මේකට. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි. එහෙමනම් මෙන්න හේතු දෙක. 5 දෙවෙනි බලය කියන්නේ 25යි. 2 5 වෙනි බලය කියන්නේ 32යි. දැන් අපි දන්නවා එහෙනම් 5 දෙවෙනි බලයට වැඩිය 2 5 වෙනි බලය විශාලයි. එතකොට මේ නිසාම් කියන කෙනා මොකද මේ කියලා තියෙන ප්‍රකාශයට අපිට කියන්න වෙන්නේ? ඔහුගේ ප්‍රකාශය අසත්‍යයි. එහෙනම් අපි යටින් ලියනවා ඔහුගේ ප්‍රකාශය අසත්‍ය වේ. හරි නේද? පැහැදිලි නේද? එහෙනම් මේ තියෙන්නේ හේතුව. ඔය තියෙන හේතුව. ඒ හේතුව හින්දා තමයි මේ ප්‍රකාශය අසත්‍ය වෙන්නේ. පැහැදිලි නේ? ඊළඟට අපිට මේකේ C කියලා කොටසකුත් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ C කියලා කොටසකුත් තියෙනවා. ඒකේ අපිට 64 කියන සංඛ්‍යාව දීලා රෝමි ලක්කම 1න් අහනවා ඒක 4හි බලයක් විදිහට ලියන්න කියලා. එහෙමනම් මෙන්න මේ 64 4හි බලයක් විදිහට ලියන්න අපි මේක 4ෙන් බෙදනවා. මෙතන 6ට 1යි 24ට 6යි. මෙයාවත් 4ෙන් බෙදනවා. 4යි. මෙයාවත් අපි 4ෙන් බෙදනවා 1යි. එහෙනම් අපිට 64 ලියන්න පුළුවන් 4හි බලයක් විදිහට මේ බලන්න 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. එහෙනම් මේක ලියව හැකි අපිට 4 3 වන බලය. ඊළඟට දෙවෙනි එකෙන් අහනවා මෙයා 8හි බලයක් විදිහට ලියන්න කියලා. එහෙනම් අපි 64 8ෙන් බෙදනවා. 64 8ෙන් බෙදපුවාම 8යි. 8 8ෙන් බෙදපුවාම 1යි. එහෙමනම් අපිට පුළුවන් 64 ලියාගන්න 8 වරක් 8ෙන්. 8 වරක් 8ෙන්. මේක දන්න කෙනෙකුට මේක බෙදලා ගන්න ඕනේ නැහැ ඉතින්. හැබැයි කෝකටත් මේක ලියන්න. හරි? එහෙමනම් අපිට එනවා 8 දෙවෙනි බලය කියලා 64 කියන්නේ. හරි. ඔන්න ඔය විදිහට පළවෙනි ප්‍රශ්නේ උත්තර ටික මම ලියලා තියෙනවා. දැන් වීඩියෝ එක නවත්තලා අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මම මේක මකලා දෙවෙනි ප්‍රශ්නෙට යනවා. බලන්න. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ රෝමි ලක්කම 1 අපිට දීලා තියෙනවා අගය සොයන්න කියලා. මෙන්න මෙහෙම එකක් 2 3 වෙනි බලය වරක් ඍණ 3 දෙවෙනි බලය වරක් ඍණ 1 3 වෙනි බලය කියලා දීලා තියෙනවා. මෙන්න මේකේ අගය සොයන්න කියලා කියනවා අපිට. එහෙමනම් අපි ඉස්සරෝම කරගන්න ඕනේ මේක ප්‍රසාරණය කරගෙන තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට තව වැඩක් තියෙනවා. ඔයාලට පුළුවන් 2 3 වෙනි බලය කියන කෙනා වෙනම හොයන්න. ඍණ 2 දෙවෙනි බලය කියන කෙනාගේ අගය වෙනම හොයන්න. ඍණ 1 3 වෙනි බලය කියන කෙනාගේ අගය වෙනම හොයන්න. හැබැයි එහෙම වෙනම හොයනවා නම් ඒ හොයපු විදිහ මේ පැත්තකින් ලියලා තියන්න ඕනේ. පැහැදිලිද? හොයපු විදිහ පැත්තකින් ලියලා තියන්න ඕනේ. එහෙම නැත්නම් කාට හරි මේක 2 ඒවා 3ක් ඍණ 2 ඒවා 2ක් ඍණ 1 ඒවා 3ක් කියලා ලොකු දිගට ප්‍රසාරණය ලියාගෙන හදන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. අපි එහෙනම් ප්‍රසාරණය ලියාගෙන හදන එක අපිට පුරුදු වෙන්නේ. හැබැයි අර ක්‍රමය අපිට පුරුදු නැති හින්දා මම මේක එහෙම හදලා පෙන්නන්න. හැබැයි මේ හදපු විදිය උත්තරේම පැත්තකින් තියෙන්න ඕනේ. මේවට සමාන දාන්නේ නැහැ. මේ බලන්න 2 3 වෙනි බලය මම පැත්තකින් හොයනවා. එහෙනම් 2 3 වෙනි බලය 8යි. ඍණ 3 දෙවෙනි බලයත් මම පැත්තකින් හොයනවා. දැන් මේ ඍණ නිකිලයක දර්ශකය ඉරට්ටේ නම් අපිට ලැබෙන උත්තරේ ධන කියලා අපි මීට කලින් ඉගෙන ගත්තා. අර තරුවක් එහෙම දාලා ලියලා තිබ්බේ. ඒ වගේම ඍණ නිකිලයක දර්ශකය ඔත්තේ නම් ලැබෙන පිළිතුර ඍණ කියලා අපි ඉගෙන ගත්තා. බලමුකෝ ඇත්තටම මේ බලන්න 3 වරක් 3 9යි. ඍණයි ඍණයි හින්දා මෙයා ධන 9යි. ඒ ධන ලකුණ දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. මේක ගත්තාම මේ බලන්න ඍණ 1 වරක් ඍණ 1 වරක් ඍණ 1. එක් වරක් 1 1යි එක් වරක් 1 1යි. හැබැයි ඔන්න ලකුණ ඍණයි ඍණයි ධන
ධනයි ඍණයි ගුණ වෙලා ආපහු ඍණ 1 කියලා හැදෙනවා. එහෙනම් මෙතනින් ඍණ 1 කියලා උත්තරයක් හම්බුණා. බලන්නකෝ මේ තිබ්බ කට්ටිය අපි පැත්තකින් හදාගත්තා. දැන් ආදේශ කරනවා. දෙකේ තුන්වෙනි බලය වෙනුවට අපි ආදේශ කරනවා 8. ඍණ දෙකේ ඍණ 3 දෙවෙනි බලය වෙනුවට අපි ආදේශ කරනවා 9. ඍණ 1 තුන්වෙනි බලය වෙනුවට අපි ආදේශ කරනවා ඍණ 1. මොකද ඒ උත්තරනේ අපිට ආවේ. මේ තියෙන උත්තර ටික. එහෙමනම් 8 වරක් 9 72යි. 72 වරක් 1 72ම තමයි. හැබැයි ධනයි ගුණ වෙලා ධන හැදෙනවා. ධනයි ඍණයි ගුණ වෙලා ඍණ හැදෙනවා. මෙයාට එන්න ඕන උත්තරේ ඍණ 72ක් කියලා. ඊළඟට රෝම ඉලක්කම 2කින් අහනවා අපේ ඍණ 3 4වෙනි බලය සුළු කළ විට 72 ධන 9ට සමාන වන බව පෙන්නන්නලු. මුතු වැඩක් නේද? දැන් මේ වගේ ඒවා අපිට සුළු කරන්න පුළුවන්. ඍණ 3 ඒවා 4ක් ලියාගෙන ಗುಣ කරලා උත්තරය ගන්න පුළුවන්. හැබැයි මේ උත්තරේ පෙන්නන්න කියන්නේ හරි අමුතු විදිහට. මේක සුළු කරපුවාම 72 ධන 9ට සමාන වන බව පෙන්නන්න කියනවානේ. බලමුකෝ අපි ඉස්සලා මේක සුළු කරගෙන ඉමු. බලන්න දැන් එහෙනම් මේකේ උත්තරේ එන්න ඕනේ ධන කියලා දැන් අපි දන්නවා. ඇයි හේතුව? මේ ඍණ 3 කියන ඍණ නිකිලයේ ඉරට්ටේ දර්ශකයක් තියෙන්නේ. එහෙමනම් අපිට මේකෙන් එන උත්තරේ අනිවාර්යෙන් ධන එකක්. බලමු. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි. ඍණයි ධන ධනයි ඍණයි ආපහු ඍණ ඍණයි ධන 81 හැදෙනවා. හැබැයි 81 කියලා නෙමෙයි පෙන්වන්න කියන්නේ 72 ධන 9ට සමානයි කියලා. පුතේ 72ට 9ක් එකතු කරලා බලන්නකෝ. 72ට 9ක් එකතු කරපුවාම 81 තමයි. එහෙනම් මේ උත්තරේ පොඩ්ඩක් මේ අපිව බය කරන්න මෙහෙම දීලා තියෙන්නේ. අපිට 81 වෙනුවට 72 ධන 9 කියලා ලියන්න පුළුවන්. නේද? 72ට 9ක් එකතු කරපුවාම 81යි තමයි. එහෙනම් ඔන්න ඔහොම ඔච්චරයි. ඕකේ මේ උත්තරේ ගැන ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. ඊළඟට ඒකේ B කොටසේ රෝම ඉලක්කම 1. B කොටසේ රෝම ඉලක්කම 1 අපිට කියනවා x සමානයි ඍණ 2 නම් x සමානයි ඍණ 2 නම් x වල පස්වෙනි බලය අගය හොයන්න කියලා කියනවා. x වල පස්වෙනි බලය අගය හොයන්න කියනවා. එහෙමනම් පුතේ අපි ඉස්සෙල්ලා මේක ප්‍රසාරණය කරමු. x වල පස්වෙනි බලය කියන්නේ x අකුරු 5ක්. දැන් x සමානයි ඍණ 2යිලු. එහෙනම් මේ හැම x අකුරකටම ඍණ 2 ගානේ ආදේශ කරන්න. හැම එක්කෙනෙකුටම. දැන් ඔයාලට මේකෙන් ලැබෙන උත්තරේ ධනද ඍණද කියලා කලින් තීරණය කරන්න පුළුවන්. ඇත්තටම මෙතනට අපි ආදේශ කරා නම් ඍණ 2 පස්වෙනි බලය. ඒත් මේ ප්‍රසාරණය හම්බෙනවා. පැහැදිලිනේ? ඒත් මේ ප්‍රසාරණය හම්බෙනවා. එහෙනම් ඍණ නිකිලයක ඔත්තේ බලයක් තියෙන හින්දා මේකෙන් ලැබෙන පිළිතුර ඍණ වෙන්න ඕනේ. බලමු අපි. දෙවරක් 2 4යි 8යි 16යි 32යි ඍණයි ධන. මේ දෙන්න ගුණ වුණාම ධන හැදෙනවා. ඊළඟට ඒ ධන ලකුණයි මේ ඍණ 2යි ගුණ වුණාම ආපහු ඍණ හැදෙනවා. ඒ ඍණ ලකුණයි මේ ඍණ ලකුණයි ගුණ වුණාම ආපහු ධන හැදෙනවා. ඒ හැදිච්ච ධන ලකුණයි මේ ඉතුරු වෙච්ච ඍණ ලකුණයි ගුණ වෙලා ආපහු ඍණ හැදෙනවා. එහෙනම් ඒකට උත්තරේ ඍණ 32යි කියලා තියෙන්න ඕනේ. ඊළඟට අපිට දෙවෙනි කොටස දීලා තියෙනවා 42 තුන්වෙනි බලය සමානයි හිස් තැනක තුන්වෙනි බලය. දැන් මෙතන මේ වරහන තිබ්බා කියලා බය වෙන්න එපා. මේක ඍණ ඒවා එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. හරි. ඔන්න ඔහොම දීලා තියෙනවා. ඇත්තටම මේ තියෙන්නේ 42 කියන සංඛ්‍යාව බලවල ගුණිතයක් විදිහට ලියන්න තියෙන්නේ. දැන් 42 තුන්වෙනි බලය කියලා තියෙන්නේ. ඒක අපිට බලවල ගුණිතයක් විදිහට ලියන්න තියෙන්නේ. එහෙමනම් 42 කියන කෙනා ඉලක්කම් 3ක ගුණිතයකින් අපි හදා ගන්න ඕනේ. හිතලා බලමු අපි. දැන් 42 7ෙන් බෙදනවානේ. 7 වරක් 6 කියලා. එහෙනම් අපිට පුළුවන් නේද 3 වර මෙහෙම ලියා ගන්න. දෙවරක් 3 වරක් 7 කියලා. බලන්න අපි හදලා බලමු. දෙවරක් 3 6යි. 6 වරක් 7 42යි. 6 වරක් 7 42යි. එහෙනම් හරි නේද? 42 කියන සංඛ්‍යාව මෙන්න මෙහෙම
බලවල ගුණිතයක් විදිහට ලියවා. දැන් කවුරු හරි ළමයෙකුට මේක මෙහෙම හිතෙන්නත් පුළුවන්. 1 3 වෙනි බලය, 6 3 වෙනි බලය, 7 3 වෙනි බලය. එයත් හරි එයත් හරි. හේතුව 1 වරක් 6 6යි, 6 වරක් 7 42යි. එහෙමනම් මේ උත්තර දෙකෙන් කවුරු තිබ්බත් ඒක නිවැරදි. හරි. ඔන්න ඔය විදිහට දර්ශක කියන පාඩමෙන් ඔයාලට වාර විභාගවලදී ප්‍රශ්න අහන්න පුළුවන්. ඔය සම්පූර්ණ ප්‍රශ්නයක් විදිහට දැන් එහෙම අහන්න පුළුවන් සම්පූර්ණ ප්‍රශ්න දෙකක් තමයි මම ওই ප්‍රශ්න පත්‍රයට දාලා තිබ්බේ. එහෙම ප්‍රශ්නයක් ඔයාලෙන් අහන්න පුළුවන්. අපිට ඊළඟට තියෙන්නේ සමමිතිය කියන පාඩම. මේ සමමිතිය කියන පාඩම මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් ගෙන්නුවේ නැහැ. ඒකට හේතුව මේකේ ඇත්තටම පොඩි කාරණා දෙකක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කාරණා ටික සියල්ල මම මේ නිබන්ධනයට දාලා තියෙනවා. එහෙමනම් සමමිතිය කියන පාඩම අපි මේ නිබන්ධනය හරහාම ඉගෙන ගන්න හදන්නේ. මේකේ අපි ආයේ වෙනම අපේ ලියන පොතේ මුකුත් ලියාගෙන නැහැ. හරි. එහෙනම් බලන්න පුතේ සමමිතිය කියන පාඩම. දැන් මේක අපි 7 වසරේදී කොටසක් ඉගෙන ගත්ත සමමිතිය කියන පාඩමේ අපේ නිබන්ධනයේ 5 වෙනි පිටුව. සමමිතිය කියන පාඩමේ අපි 7 වසරේදී කොටසක් ඉගෙන ගත්තා ද්විපාර්ශවික සමමිතිය කියලා. එතකොට ද්විපාර්ශවික සමමිතිය කියලා කියන්නේ යම්කිසි තල රූපයක් දැන් මම මෙතන උදාහරණයකුත් වලට මේ අපේ නිබන්ධනය දීලා තියෙනවා. මම තවත් කෙනෙක් ගන්නම්. මෙන්න මේ විදිහට යම්කිසි තල රූපයක් සරල රේඛාවක් ඔස්සේ අපිට කොටස් දෙකක් ලැබෙන විදිහට නමන්න පුළුවන් නම් ඒ නමපුවාම මේ කොටස් දෙක එකිනෙක මත සමපාතත් වෙනවා නම් අපි මෙයාට කියවා ද්විපාර්ශවික පාර්ශව දෙකක් තියෙන සමමිතියක් තියෙනවා කියලා. එතකොට ඒක අපි මෙන්න මෙතන ලියලා තියෙනවා. තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සමපාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය බලන්නකො එකිනෙක සමපාත වෙන විදිහට කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය ද්විපාර්ශවික සමමිතික තල රූපයක් ලෙස හඳුන්වනු ලැබේ. එම නැමුම් රේඛාව මෙන්න මේ කඩේරෙන් මම දාලා තියෙන එම නැමුම් රේඛාව රූපයේ සමමිතික අක්ෂය ලෙස හඳුන්වනවා කියලා අපි 7 වසරේදී ඉගෙන ගත්තා. ඒකට උදාහරණයකුත් රූපයක් මම මෙතන ඇඳලා තියෙනවා. ඒ ඉඩ තියෙන තැන මෙන්න මේ වගේ රූපයක් හරි ද්විපාර්ශවික සමමිතියක් තියෙන ඔයාලට කැමති රූපයක් ඇඳගන්න මෙතන මේ සමමිතික අක්ෂය ලකුණු කරලා තියෙන රූපේ ළඟින්. ඒකේ වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් ඉඩ තියෙනවා කැමති පැත්තකින් ඇඳගන්න. ඊළඟට අපිට කියනවා පහත එක් එක් රූපයට ඇති සමමිතික අක්ෂ සියල්ල අඳින්න කියලා කියනවා. පහත එක් එක් රූපයට ඇති සමමිතික අක්ෂ සියල්ල අඳින්න කියලා අපිට රූප 3ක් දීලා තියෙනවා. එහෙනම් අපි ඔන්න නිබන්ධනය සම්පූර්ණ කරගන්න පටන් ගන්න. දැන් මේකේ පළවෙනි රූපය මෙන්න මෙහෙම එකක්. මේකේ මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රාකාර කොටස් ඇත්තටම අර අපි මේකට කියන්නේ නිකන් සංයුක්ත තල රූපයක් නේ මේක. බලන්නකො. දැන් මේකේ මෙන්න මේ මම එළියට මේ අඳින ඍජු කෝණාශ්‍ර කොටස් ඔක්කොම රූපේ සමානයි ඔයාලට දීලා තියෙන රූපේ සමානව තියෙනවා. දැන් මේ මම අඳිද්දි පොඩි වෙනසක් වුණා. ඒක ගණන් ගන්න එපා. එහෙමනම් අපිට මේකේ සමමිතික අක්ෂ සියල්ල අඳින්න කියලා කියනවා. අපිට මෙන්න මෙතනින් මෙයාව සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ වගේම මේ අතටත් මෙයාව සමාන කොටස් දෙකකට ද්විපාර්ශ්වික සමමිතියක් වෙන විදිහට නමන්න පුළුවන්. තවත් තියෙනවා මේකේ මෙන්න මේ අතටත් අපිට පුළුවන් මෙයාගේ ද්විපාර්ශ්වික සමමිතියක් වෙන විදිහට නවන්න. එහෙම නැමුවත් මේ කොටස් දෙක එකිනෙක මත සමපාත වෙනවා. එහෙනම් මෙහෙමත් එකක් තියෙන්න එපා. ඔන්න මේ රූපයට සමමිතික අක්ෂ 4ක් තියෙනවා. ඊළඟට අපිට දීලා තියෙනවා ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයකට එහෙනම් සමමිතික අක්ෂ මෙන්න මේ අතට එකක් තියෙන්න ඕන, මේ අතට එකක් තියෙන්න ඕන. සමමිතික අක්ෂ දෙකක් ඇඳලා තියෙන්න ඕන. ඊළඟ රූපය වෘත්තයකින් 3න් එකක්. වෘත්තයක් තියෙනවා. ඒ වෘත්තයෙන් 3න් එකයි හැබැයි අපිට රූපයේ විදිහට දීලා තියෙන්නේ.
ඔන්න ඔහම වෘත්තයෙන් 3න් එකක් දීලා තියෙන්නේ. එතකොට මෙයාගේ ද්විපාර්ශ්වික සමමිති කක්ෂ එකයි තියෙන්නේ. මෙන්න මෙතනින් එකක් තියෙනවා. මේ බලන්නකො මෙන්න මෙතනින් එකක් තියෙනවා. ඔයාලට මේක පැහැදිලි නැත්නම් මේක රූපේ කව කට්ටක් තියලා ඇඳලා කපලා බලන්නකො. මෙතනින් හරියටම මේ දෙන්න ද්විපාර්ශ්වික සමමිතියක් විදිහට නමන්න පුළුවන් අපිට. හරි. ඔන්න ඔය කොටස් ටික තමයි අපි 7 වසරේදී සමමිතිය කියන පාඩමේදී ඉගෙන ගත්තේ. දැන් 8 වසරේදී අපිට භ්‍රමක සමමිතිය කියලා එකක් හම්බ වෙනවා. දැන් අන්න ඒක තමයි අලුත් දේ. බලමු අපි භ්‍රමක සමමිතිය ඇසුරෙන් මේ කියලා තියෙන්නේ මොනවද කියලා. යම්කිසි තල රූපයක් එය තුල වූ යම් ලක්ෂයක් වටා එක් වටයක්. ඒ කියන්නේ තල රූපයක් අරගෙන ඒකේ තුල තියෙන මොකක් හරි ලක්ෂයක් තෝරගෙන ඒක වටේ මේක කරකණ්ඩලු. භ්‍රමණය කිරීමේදී වටය අවසන් වීමට පෙර මේ රවුම අවසන් වෙන්න කලින් එහි මුල් පිහිටීම සමග සමපාත වන්නේ නම් පැහැදිලිද? එම තල රූපයට භ්‍රමක සමමිතියක් ඇතැයි කියනු ලැබේ. පුතේ මේ කියන්නේ යම්කිසි තල රූපයක් දැන් මෙන්න මේක කියලා හිතන්නකො තල රූපය මේක තමයි තල රූපය මේ අපේ නිබන්ධනය තමයි තල රූපය. මේක යම්කිසි ලක්ෂයක් තෝරාගෙන මෙන්න මේ විදිහට අපි සම්පූර්ණ වටයක් භ්‍රමණය කරනවා. මේ සම්පූර්ණ වටේ භ්‍රමණය වෙද්දී මේ බලන්න මෙන්න මෙතෙන්ටනේ අපි එන්න ඕනේ. මේ ඉත්ත දිහා බලා ගන්නකො. මේ ඉත්ත දිහා බලන්න. මේ ඉත්තගේ පිහිටීම එන්න ඕනේ මේ අතට. මේ පැත්තට තමයි ඉත්තගේ පිහිටීම එන්න ඕනේ සම්පූර්ණ වටයක් ගිහින් ආපුවාම. එහෙමනම් ඔන්න මම ඔන්න වටයක් යන්න පටන් ගන්නවා. ඔන්න මම රවුමක් යනවා මේ. තව යන්න තියෙනවා. දැන් මෙතනද අපි පටන් ගත්තේ නෑනේ ඉත්ත මේ මෙහෙනේ හිටියේ දැන් ඉන්නේ ඉත්ත මෙහෙ. එහෙනම් ඔන්න අපි සම්පූර්ණ වටයක් කරකිලා ආව මෙතෙන්ට. ඔය සම්පූර්ණ වටයක් කරකෙද්දී මෙයාගේ මුල් පිහිටීම සමග නැවත සමපාත වෙනවා නම් හැබැයි සම්පූර්ණ වටේ ගිහින් එන්න කලින් සමපාත වෙන්න ඕන. එහෙම නැත්නම් එයාට භ්‍රමක සම්මිතියක් නැහැ. කලින් සමපාත වෙලා තියෙන්න ඕනේ. හරි අපි බලමු. දැන් ඔන්න මේක ඍජු කෝණාශ්‍රය මෙහෙම තියෙනවා. මේ ඍජු කෝණාශ්‍රය ගැන විතරක් හිතන්න දැන් මේක රූපේ ගැන හිතන්න එපා. මොකද ඒක මම ඔයාලට හිතන්න කිව්වේ සම්පූර්ණ වටයක් එනවද කියලා බලන්න. අපි ඒක මතක තියාගමු සම්පූර්ණ වටයක් එනවද කියලා බලන්න. ඔන්න මේ ඍජු කෝණාශ්‍රය මම මෙතෙන්ට ගේනවා. නෑනේ අර කලින් එක්කෙනා සමග සමපාත නෑනේ. හැබැයි මම මේක මෙතෙන්ට එනවා. අන්න කලින් එක්කෙනා සමග සමපාතයි. කලින් ඍජු කෝණාශ්‍රයත් ඔය අතට තිබ්බේ. එහෙමනම් මේ තාම සම්පූර්ණ වටේ ගිහින් නෑ වටේන් භාගයයි. පැහැදිලි නේද? ඒ වටේන් භාගය යද්දී කලින් ඔන්න මෙයාව සමපාත වුණා. එකයි. ආය මෙතනදී නෑ. ආය මෙතනදී තියෙනවා. එහෙනම් භ්‍රමක සමමිති දෙකක් මේ රූපයට තියෙනවා. පැහැදිලිද? සම්පූර්ණ වටේන් භාගයක් යද්දී එකක් තිබ්බා. සම්පූර්ණ වටේම යද්දී එකක් තිබ්බා. එහෙමනම් මෙන්න මේ ඍජු කෝණාශ්‍රයට අපිට කියන්න පුළුවන් භ්‍රමක සමමිතීන් දෙකක් තිබුණා කියලා. පැහැදිලිද දැන් ඔයාලට? අපි තල රූපය කරකනවා සම්පූර්ණ වටයක්. ඒ සම්පූර්ණ වටේ ගිහින් ආපහු එන්න කලින් දැක්කනේ මෙයා භාගයක් යද්දි සමපාත වුණා. එන්න කලින් නැවත මුල් පිහිටීම සමග සමපාත වෙනවා නම් අන්න යාට අපි කියනවා භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා. ඊළඟට තව පොඩි කාරණාවක් තියෙනවා. භ්‍රමක සමමිතියක් ඇති තල රූපයක් එහි භ්‍රමණ කේන්ද්‍රය වටා එක් වටයක් භ්‍රමණය වන විට එම තල රූපෙහි මුල් පිහිටීම සමග සමපාත වන වාර ගණන භ්‍රමක සමමිතිය ඇති තල රූපයක භ්‍රමක සමමිතීන් ගණන වේ. හරි නේද? අර මම කියපු එක. ඊළඟට අපිට ත්‍රිකෝණ හතරක් දීලා තියෙනවා. මේ සමපාද ත්‍රිකෝණ හතරක් දීලා තියෙන්නේ. මෙයාගේ භ්‍රමක සමමිතීන් ගාන හොයාගන්න තමයි අපිට මේ ත්‍රිකෝණ හතර දීලා තියෙන්නේ. හරි. දැන් මේකේ ඇත්තටම මේ පළවෙනි ත්‍රිකෝණය තියෙන්නේ අපි ඒක ABC කියලා නම් කරගමු. ඔන්න ඔහොම පළවෙනි ත්‍රිකෝණය. ඊළඟට මම දෙවෙනි ත්‍රිකෝණය මට මේකේ චුට්ටක් ඈතින් තියන්න අමතක වුණා. මේක පොඩ්ඩක් ඈතට එන්න ඕනේ. මොකද පළවෙනි ත්‍රිකෝණය මෙයාව කරකන්නේ අපි මේ කට්ටිය කරකන්නේ.
ඔන්න ඔහම ත්‍රිකෝණ හතර තියෙනවා. දැන් මෙයාව මේ අතට අපි කරකනවා. භ්‍රමණය කරනවා. මේ තමා භ්‍රමණ කේන්ද්‍රය. ලකුණු කරගන්න භ්‍රමණ කේන්ද්‍ර. මේ තමා භ්‍රමණ කේන්ද්‍ර. දැන් අපි මේක මේ අතට කරකනවා. ඒ කරකද්දී දැන් මෙයාව ඒ අකුර උඩනේ තිබ්බේ. මුලින්ම ඒ අකුර එන්නේ කොතෙන්ටද? මුලින්ම ඒ අකුර එන්නේ මෙතෙන්ටනේ. ඇයි මේ අතට කැරකෙන්නේ? එතකොට B අකුර දැන් කලින් B අකුර මෙතන තිබ්බේ. දැන් B අකුර මෙහෙ තියෙන්නේ. උඩට ගිහිල්ලා. එහෙනම් C අකුර මෙතන. පැහැදිලිද දැන් වෙච්ච දේ? මේ රූපය මෙහෙම අල්ලලා මෙහෙම කැරකෙව්වා. අන්න ඒ අකුර මෙතෙන්ට ආවා, C මෙතෙන්ට ආවා, B උඩට ගියා. හරි නේද? ඊළඟට තවත් මෙයාව අපි කරකනවා. දැන් සම්පූර්ණ වටයක් එන්න නම් ඒ අකුර මෙතෙන්ට එන්න එපා. දැන් ඒ අකුර එනවා මෙතෙන්ට. එහෙමනම් මේ තිබ්බ B අකුර එනවා මෙන්න මෙතෙන්ට. C අකුර මෙතෙන්ට එනවා. පැහැදිලිද? දැන් ඒ අකුර මෙතන තිබ්බේ මේ මුල්ලෙන් අල්ලලා මෙතෙන්ට ගත්තා ඒ අකුර. එතකොට නිකම්ම B අකුර මෙතෙන්ට වෙලා. C අකුර උඩට ගිහිල්ලා. පැහැදිලිනේ? තාමත් මුල් පිහිටීමට ඇවිල්ලා නැහැ. මොකද මුල් පිහිටීමට එනවා නම් ඒ අකුර මෙන්න මෙතෙන්ට එන්න ඕන. තාම ඒ අකුර මේ යට ඉන්නේ. ආපහු අපි මෙයාවත් කරකනවා. ඒ කරකපුවාම බලන්න මේ A අකුර එනවා මෙතෙන්ට, මෙන්න B අකුර මෙතෙන්ට ඇවිල්ලා C අකුර මෙතෙන්ට එනවා. එහෙමනම් අපි මේක වට 3ක් කරකපුවාම ආපහු මුල් පිහිටීමට ඇවිල්ලානේ. පැහැදිලිද? A අකුර මෙතන උඩ තිබ්බේ. ඔන්න මුල් පිහිටීම. අපි මේකට ලියාගමු මුල් පිහිටීම. යටින් ලියන්න මුල් පිහිටීම. ABC දාලා යටින් මුල් පිහිටීම කියලා ලියාගන්න. ඊළඟට මෙන්න මේ භ්‍රමණ කේන්ද්‍රය වටා මේක අපි කැරකෙව්වා. කරකද්දී ඒ අකුර මෙතෙන්ට ආවා ඉස්සරෝම. ඊළඟට ඒ අකුර මෙතෙන්ට ආවා. ඔන්න මුල් පිහිටීමට ආපහු ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මෙයාව අපි මුල් පිහිටීමට අරන් එද්දී කී පාරක් අර කලින් තිබ්බා වගේ අපිට ත්‍රිකෝණය පේනුණාද? බලන්නකෝ. ත්‍රිකෝණය කලින් තිබ්බා වගේම පේනවා. මෙතනත් කලින් වගේම පේනවා. හැබැයි මුල් පිහිටීම නෙමෙයි. මෙතනත් කලින් වගේම පේනවා. හැබැයි මුල් පිහිටීම නෙමෙයි. මෙතනත් කලින් වගේම පේනවා. හැබැයි මුල් පිහිටීම තමයි. ඒ වුණාට මෙයා රවුමක් ගිහින් ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් මෙන්න මේ ත්‍රිකෝණය අවස්ථා 3කදී මුල් පිහිටීම අපිට පෙන්නනවා. අවස්ථා 3කදී අපිට මුල් පිහිටීම පෙන්නනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් දැන් ඔයාලට මෙතන යටින් ඉඩ නැහැ වගේ නම් මේක උඩින් ඔහොම දාලා ලියවත් කමක් නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙයාගේ භ්‍රමක සමමිතීන් ගණන 3ක් කියලා. භ්‍රමක සමමිතීන් ගණන 3කි. හරි නේද? මෙන්න මේ කෙනෙකුට ඊතලයක් ගහලා ලියා ගන්න භ්‍රමණ කේන්ද්‍රය කියලාත් ලියා ගන්න. අපිට යටින් පොඩි තරු ලකුණු වගේ මාක් 5ක් දාලා පොඩි කාරණා ටිකක් කියලා දීලා තියෙනවා. ද්විපාර්ශ්වීක සමමිතියක් ඇති භ්‍රමක සමමිතියක් සහිත ජ්‍යාමිතික තල රූපවල භ්‍රමක සමමිතියෙන් ගණන සමමිතික අක්ෂ ගණනට සමානයිලු. මොකක්ද අපේ කියන්නේ? දැන් කියන්නේ මෙන්න මෙහෙම. දැන් අපි ත්‍රිකෝණාශ්‍රයක් තව උදාහරණයක් විදියට ගමු. මෙයාට සමමිතික අක්ෂ දෙකක් තිබ්බා. එහෙමනම් සමමිති භ්‍රමක සමමිතියක් තියෙන කෙනෙකුට සමමිතික අක්ෂයක් තියනවා නම් මේ අපිට කියන්නේ මෙහෙම. ද්විපාර්ශ්වයක සමමිතියක් ඇති භ්‍රමක සමමිතියක් සහිත. එහෙනම් මෙයාට ද්විපාර්ශ්වික සමමිතියකුත් තියෙනවා. අපි අර උදාහරණයට මම මේ කරකලා පෙන්නුවා. භ්‍රමක සමමිතියෙන් දෙකකුත් තියෙනවා. අන්න එහෙම තියෙනවා නම් භ්‍රමක සමමිතික අක්ෂ ගණන සමමිතික අක්ෂ ගණනට සමානවලු. එහෙනම් හරි නේද? භ්‍රමක සමමිතිය මේකේ දෙපාරක් තිබ්බා. සමමිතික අක්ෂයක් දෙකක් තියෙනවා. එතකොට ඔය කියන්නේ සමමිතික අක්ෂ ගණනට භ්‍රමක සමමිතිය සමානයි කියලා. දැන් ත්‍රිකෝණේ සමපාද ත්‍රිකෝණයක් ගත්තොත් අපිට සමමිතික අක්ෂ ඔයාලා අඳින්න එපා. ඔයාලගේ රූපේ මම මේකේ පෙන්වන්න අඳින්නේ. සමමිතික අක්ෂ 3ක් තියෙනවා. භ්‍රමක සමමිතියනොත් 3ක් තිබ්බා. සමමිතික අක්ෂ 3ක් තිබ්බා. භ්‍රමක සමමිතියනොත් 3ක් තිබ්බා. ඊළඟට කියනවා ද්විපාර්ශ්වික සමමිතිය නැති තල රූපද
රූපවලටද බ්‍රහ්මක සමමිතියක් තිබිය හැකිලු. මේ වරහණක් ඇතුලේ සමාන්තර ආශ්‍රය කියලා දීලා තියෙනවා. දැන් හැම වෙලේම සමමිතික අක්ෂ හොයා යන්න එපා. බ්‍රහ්මක සමමිතියක් ලියන්න කියපු අඳින්න හරි ලියන්න හරි කියපුවාම මොකද සමහර ඒවා තියෙනවලු සමමිතික අක්ෂ නැති වුණාට බ්‍රහ්මක සමමිතියක් තියෙන. උදාහරණයක් සමාන්තර ආශ්‍රයලු. සමාන්තර ආශ්‍රයයට සමමිතියක් ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. හැබැයි එයාට ප්‍රමුඛ සමමිතියක් තියෙනවා. මම ඒක පෙන්නන්නම්කෝ. ඊළඟට අපිට කියනවා බ්‍රහ්මක සමමිතිය ඇති ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක සමමිතික අක්ෂවල ඡේදන ලක්ෂය භ්‍රමණ කේන්ද්‍රය වෙනවලු. ඔව් ඒකත් අපිට දැන් පැහැදිලි. මෙන්න මේ සමමිතික අක්ෂවල ඡේදනය වෙන තැනලු භ්‍රමණ කේන්ද්‍රය. මෙතනත් අපිට හරි මැද්දේ භ්‍රමණ කේන්ද්‍රය හම්බුණා. ඊළඟට කියනවා බ්‍රහ්මක සමමිති ගණන දෙක හෝ ඊට වැඩි වන තල රූපයකට බ්‍රහ්මක සමමිතියක් ඇතැයි කියනු ලැබේලු. එහෙනම් පුතේ බ්‍රහ්මක සමමිති එකක් තියෙන තල රූප තියෙන්න බෑ. හොඳට තේරුම් ගන්න මතක තියාගන්න. බ්‍රහ්මක සමමිති එකක් තියෙන තල රූප තියෙන්න බෑ. අවමේ තියෙන්න පුළුවන් දෙකයි. මේ බලන්නකෝ මෙයා. ඔන්න. මෙහෙම තිබ්බා. අපි අර කලින් පිහිටීමම ගමු. මෙහෙම තිබ්බා. මෙතෙන්ට ආවා 1යි මෙතෙන්ට ගියා 2යි. මෙයා 1යි 2යි 3යි. එහෙනම් බ්‍රහ්මක සමමිතියෙන් එකක් තියෙන්න බෑ. ආයෙ ගැටින් තියෙනවා. බ්‍රහ්මක සමමිතිය ඇති තල රූපයක බ්‍රහ්මක සමමිතියෙන් ගණන එකට වැඩි වේ. ඒ කියන්නේ එකක් තියෙන්න බෑ. දැන් ඔන්න අපිට තියෙනවා සමමිතිය ප්‍රශ්න පත්‍රයේ සමමිතිය කියන පාඩමෙන් අහලා තියෙනවා ප්‍රශ්න කීපයක්. දැන් ඔයාලා ප්‍රශ්නයට උත්තර ලියලා ඇති. අපි එහෙනම් බලමු මේ වගේ හරි වැරදි. බලන්න එහෙනම්. පළවෙනි ප්‍රශ්න කියනවා රූපයේ දැක්වෙන සමචතුරස්‍රයේ බ්‍රහ්මක සමමිතියින් ගණන කීයද? භ්‍රමණ කේන්ද්‍රය O ලෙස ලකුණු කරන්න කියලා කියනවා. එහෙනම් දැන් සමචතුරස්‍රය කරකලා බලන්න බෑනේ අපිට දැන් මේකේ. හැබැයි අපිට පුළුවන් සමචතුරස්‍රයට තියෙන ද්විපාර්ශ්වික සමමිතියෙන් කීයක් තියෙනවද කියලා බලන්න. අපි දන්නවා මෙන්න මෙහෙම එකක් තියෙනවා, 2යි, 3යි, 4ක් තියෙනවා. එහෙනම් අන්නේම ඡේදනය වෙන්නේ මෙතනින් භ්‍රමණ කේන්ද්‍රය ඕනෝක භ්‍රමක සමමිතියෙන් එහෙනම් කීයක් තියෙනවද? 4යි. සමමිතික අක්ෂ 4ක් කියනවා භ්‍රමක සමමිතියනොත් 4ක් තියෙනවා. ඊළඟට 2 රූපයේ දැක්වෙන්නේ රොම්බසයකි. භ්‍රමක සමමිතියෙන් ගණන කීයද කියලා අහනවා. අන්න රොම්බසයක් තියෙන්නේ. එයාගේ භ්‍රමක සමමිතියෙන් කීයක් තියෙනවද කියලා අපෙන් අහනවා. එතකොට භ්‍රමණ කේන්ද්‍රය O ලෙස ලකුණු කරන්න කියනවා. පුතේ සමාන්තරාශ්‍රයේ රොම්බසේ ලොකු වෙනසක් තියෙනවා. සමාන්තරාශ්‍රය කියපුවාම එයාගේ පාද 4 දිගින් අසමානයි. හැබැයි රොම්බසය කියපුවාම එයාගේ පාද 4 දිගින් සමානයි. මෙන්න මේ පාද 4 දිගින් සමානයි. අන්න ඒ හින්දා මෙයාගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ රොම්බසයට සමමිතික අක්ෂ දෙකක් තියෙන්න පුළුවන්. සමමිතික අක්ෂ දෙකක් තියෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මතක තියාගන්න. සමාන්තරාශ්‍රයට මේක නෑ. සමාන්තරාශ්‍රයට මේක සමමිතික අක්ෂ නෑ. හැබැයි රොම්බසයට තියෙන්න පුළුවන් සමමිතික අක්ෂ දෙකක්. අන්න ඒ හින්දා මෙහි සමමිතික අක්ෂ ගණන කීයද කියලා අහනවා. භ්‍රමණ කේන්ද්‍රය O ලෙස ලකුණු කරන්න කියනවා. එහෙනම් සමමිතික අක්ෂ දෙකක් තියෙනවා. මෙන්න භ්‍රමණ කේන්ද්‍රය සමමිතික අක්ෂ දෙකයි. ඊළඟට තුන්වෙනි එක කියනවා දී ඇති රූපයේ සමමිතික අක්ෂ ගණන කීයද? භ්‍රමක සමමිතියෙන් ගණන කීයද කියලා අහනවා. එහෙනම් දීලා තියෙන රූපය සුජුකෝණාශ්‍රයක්. ආය තර්කයක් නෑ. අපි මේකේ සමමිතික අක්ෂ දෙකක් තියෙනවා කියලා දන්නවා. එහෙමනම් ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා සමමිතික අක්ෂ දෙකයි ඊළඟට භ්‍රමක සමමිතියින් කීයද කියලා අහනවා. භ්‍රමක සමමිතියනොත් 2යි. මොකද ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ ගානටම සමානයිනේ භ්‍රමක සමමිතික ගාන. ඊළඟට සවිධි අෂ්ටාශ්‍රයක භ්‍රමක සමමිතියෙන් ගණන කීයද කියලා අහනවා. සවිධි අට්ඨාශ්‍රයක්. දැන් සවිධි අට්ඨාශ්‍රයක් කියලා කියන්නේ පාද 8ක් තියෙන කෙනෙක්.
අපි මේක ඇඳ ඇඳ ඔට්ටු වෙන්න ඕනේ නැහැ පුතේ. බලන්න සමචතුරස්‍රයක අපි දන්නවා බ්‍රහ්මක සමමිතියෙන් දැන් අපෙන් අහන්නේ අසමමිති කක්ෂ ගාන කීයද කියලා අහන්නේ. මේ සමචතුරස්‍රයකට සමමිති කක්ෂ 4ක් තියෙනවා. සමපාද ත්‍රිකෝණයකට සමමිති කක්ෂ 3ක් තිබ්බා. එහෙනම් පංචාශ්‍රයකට කීයක් වෙයිද? දැන් මෙයාට 3යි මෙයාට 4යි. සවිදි සඩාශ්‍රයක් ඇඳලා බලමු. එතකොට අපිට ලේසියෙන් ගන්න පුළුවන්. මේ බලන්න සඩාශ්‍රයට 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් සවිදි සඩාශ්‍රයකට සමමිති කක්ෂ 6ක් තියෙනවා. එහෙනම් 7 ආශ්‍රයකට 7ක් ඇති. 8 ආශ්‍රයකට සවිදි 8 ආශ්‍රයකට අපිට කියන්නේ සමමිති කක්ෂය නම් 8ක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට 4 වෙනි ප්‍රශ්නේ හිස් තැනට එන්න ඕනේ 8යි කියලා. සවිදි 8 ආශ්‍රයක බ්‍රහ්මක සමමිතියින් ගණන. සමමිති කක්ෂ 8ක් තියෙනවා නම් බ්‍රහ්මක සමමිතියිනුත් 8ක් අනිවාර්යෙන් තියෙනවා. දැන් ත්‍රිකෝණයේ සමමිති කක්ෂ 3ක් තිබ්බා. බ්‍රහ්මක සමමිතියිනුත් 3ක් තිබ්බා. සමචතුරාශ්‍රයට බ්‍රහ්මක සමමිතියින් 4ක් තිබ්බා. ඒ වගේම සමමිති කක්ෂත් 4ක් තිබ්බා. සඩාශ්‍රයට සමමිති කක්ෂ 6ක් තිබ්බා. බ්‍රහ්මක සමමිතියිනුත් 6ක් තිබ්බා. එහෙනම් සවිදි 8 ආශ්‍රයක සමමිති කක්ෂ 8ක් තියෙනවා. බ්‍රහ්මක සමමිතියිනුත් 8ක් තියෙනවා. ඊළඟට කියනවා පස්වෙනි එක සමාන්තරාශ්‍රයක් ඇඳ එහි සමමිති කක්ෂ සියල්ල අඳින්න කියලා කියනවා. එහෙනම් සමාන්තරාශ්‍රයක් ඇඳලා එයාගේ සමමිති කක්ෂ සියල්ල අඳින්න කියලා අපිට කියනවා. ඔන්න ප්‍රශ්නයක් අමුතු එකක් නේද? මොකද දැන් කලින් ඉගෙන ගත්ත මේ සමාන්තරාශ්‍රයකට ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ කියලා. ඒක තහවුරු කරගමු අපි. ඔන්න මම සමාන්තරාශ්‍රයක් ඇඳලා තියෙනවා. මේ සමාන්තරාශ්‍රයට තියෙන ද්විපාර්ශ්වික සමමිති කක්ෂ සියල්ල අඳින්න කියලා අපිට කියනවා. ඇත්තටම මෙයාට ද්විපාර්ශ්වික අපි මෙන්න මෙහෙම ඇන්දොත් ඒත් සමපාත නැහැ. මෙහෙම ඇන්දත් සමපාත නැහැ. මෙහෙම ඇන්දත් සමපාත නැහැ. එහෙමනම් සමාන්තරාශ්‍රයකට සමමිති කක්ෂ ද්විපාර්ශ්වික සමමිති කක්ෂ නැත. අපිට එහෙනම් මේක ලියන්න වෙනවා. සමමිතික අක්ෂ නැත. හරිනේ? සමමිතික අක්ෂ නැත. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ අපිට හරි වැරදි දාන්න කියලා දීලා තියෙනවා. පහත දක්වා ඇත්තේ සමාන්තරාශ්‍රයක මේ සමාන්තරාශ්‍රයක් ගැන කියන්නේ 6 වෙනි ප්‍රශ්නොත් අපි මෙයාව තියාගමුකෝ. ඒක බලන්න. පහත දක්වා ඇත්තේ සමාන්තරාශ්‍රයක බ්‍රහ්මක සමමිති ගණන හා ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ ගණන පිළිබඳ ප්‍රකාශනයකි. නිවැරදි ප්‍රකාශය තෝරා පුතේ එතන මේ හරි ලකුණ දාන්න අමතක වෙලා. එතන තියෙන හරි ලකුණක් ඈ. නිවැරදි ප්‍රකාශය තෝරා හරි ලකුණක් යොදන්න. නිවැරදි නම් හරි ලකුණ. අපිට කියනවා දැන් මේ අපි කතා කරන්නේ සමාන්තරාශ්‍රයක් ගැන. හොඳට මතක තියාගන්න සමාන්තරාශ්‍රයක ලක්ෂණ 3ක් තමයි මේ දීලා තියෙන්නේ. හරි දෙවරදිද කියලා අපි තෝරන්න ඕනේ. අපිට කියනවා බ්‍රහ්මක සමමිති ගණන 2ක් හා ද්විපාර්ශ්වික සමමිති අක්ෂ ගණන 0යි. ඔව් ද්විපාර්ශ්වික අක්ෂ ගණන නම් 0යි නේද? ඇත්තටම 0යිනේ. අක්ෂ නැහැනේ. කලින් එකේ අඳින්න බැරි වුණානේ අපිට. බ්‍රහ්මක සමමිති 2ක් තියනවාද කියලා අපි බලන්න ඕනේ. පුතේ මේක මෙන්න මෙතනින් කරකන්න පටන් ගත්තොත් මේ මෙතන තැන ඉස්සලා මෙතෙන්ට එනවා. ඊළඟ මෙතෙන්ට එනවා. අන්න සමමිතියක් ඇත්තටම බ්‍රහ්මක සමමිති එකක් හම්බුණා මුල් අවස්ථාවට එන්න කලින් මෙතනදී. ඊළඟට මෙතෙන්ට ආපුවම තව එකක් තියෙනවා. එහෙනම් ඇත්තටම මෙයාට බ්‍රහ්මක සමමිති 2ක් තියෙනවා. පළවෙනි ප්‍රකාශය සත්‍යයි. ඒක හරි. ඊළඟට කියනවා බ්‍රහ්මක සමමිති ගණන 1ක් හා අන්න එතනින්ම මේක ආයෙ ඉවරයි. ඇයි හේතුව? කවදාවත් බ්‍රහ්මක සමමිති 1ක් තියෙන්න බෑ. අපි ඒක ඉගෙන ගත්තා. අඩුම තරමේ 2ක්වත් තියෙන්න ඕනේ. 2යි 3යි 4යි කියලා තමයි බ්‍රහ්මක සමමිති වැඩි වෙන්නේ. එහෙමනම් එතනම මේ ගාන වැරදි. මේ කියන ප්‍රකාශය වැරදි. බ්‍රහ්මක සමමිති ගණන 1 හා. I think එතනින් හරිය කියවන්න ඕනෙත් නැහැ. මේක වැරදි දෙවෙනි ප්‍රකාශය. බ්‍රහ්මක සමමිතියක් ඇති නමුත් ද්විපාර්ශ්වික සමමිතියක් නැත. පැහැදිලි. හරි.
ප්‍රමුඛ සමමිතියක් තියෙනවා ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. එහෙනම් ඒකත් හරි. දැන් ඊළඟට අපිට කියනවා පහත වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා. දැන් අපිට තල රූප හතරක් සමපාද ත්‍රිකෝණය සමාන්තරාශ්‍රය රොම්බසය සවිදි පංචාශ්‍රය කියලා දීලා තියෙනවා. එහෙමනම් මම මෙතන හිස්තැන් ටික විතරක් පුරවන්නම් පුතේ මේවා ලියලිය ඉන්නේ වෙලා යනවා. හරි මේ විදිහට හිස්තැන් හතරක් තියෙනවා. පළවෙනි එක්කෙනා තියෙන්නේ සමපාද ත්‍රිකෝණය. අපි දන්නවා ද්විපාර්ශ්වික සමමිතීන් 3ක් තියෙනවා. එහෙනම් ප්‍රමුඛ සමමිතියනොත් 3යි. ඊළඟට සමාන්තරාශ්‍රය. ඔන්න ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. කලින් අපි හොයාගත්තා. ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. හැබැයි සමාන්තරාශ්‍රයට ප්‍රමුඛ සමමිතීන් දෙකක් තියෙනවා. ඊළඟට රොම්බසය. රොම්බසය ගැනත් අපි කලින් ඇඳලා බැලුවා. රොම්බසයට තිබ්බා ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ දෙකක්. රොම්බසයට ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ දෙකක් තිබ්බා. ඒ වගේම ප්‍රමුඛ සමමිතියනොත් දෙකක් තිබුණා. ඊළඟට සවිදි පංචාශ්‍රය. එයාට ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ පහක් තියෙනවා නම් ප්‍රමුඛ සමමිතියනොත් පහක් තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට අපි සමමිතිය කියන පාඩමේ නෝට් එකක් ලියාගෙන කියවගෙන ප්‍රමුඛ සමමිතිය කවුද කියලා ඉගෙනගෙන අපි යාගේ ප්‍රශ්න පත්‍රයකටත් උත්තර ලියවා. පුතේ අපිට ඊළඟට තියෙන මේ ටියුට් එකේ මේ නිබන්ධනයේ ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩමට අදාළව පොඩි නෝට් එකේ සම්පූර්ණ කිරීමකුත් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍රයකුත් තියෙනවා. අපි එහෙනම් ඒ කොටස බලමු කොහොමද වෙන්නේ කියලා. ත්‍රිකෝණ හා චතුරස්‍ර කියන 12 වෙනි පාඩමේ දැන් මේ නිබන්ධනයේ 8 වෙනි පිටුවෙන් පටන් ගන්නවා. අපිට පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ග 3ක් අපි ඉගෙන ගත්තා. ඒක පොතේ තියලා තියෙනවා පැහැදිලිව. ඒක ගැන ආයෙ ඔන්න පොඩි විස්තරයක් මේ වගුවක් දීලා තියෙනවා. සමපාද ත්‍රිකෝණයේ පාද 3ම දිගින් සමානයි. සමද්විපාද කියපුවහම පාද දෙකක් විතරක් සමානයි. විෂම පාද කියපුවහම එක පාදයක්වත් සමාන නැහැ. ඒ වගේම කෝණවල විශාලත්වය අනුවත් අපි ත්‍රිකෝණ 3ක් ඉගෙන ගත්තා. සුළු කෝණී ත්‍රිකෝණය. සුළු කෝණී කියපුවහම අංශක අණුවට වඩා අඩුයි කෝණ 3ම. ඊළඟට මහා කෝණී ත්‍රිකෝණය එක කෝණයක් අංශක අණුවට වඩා විශාලයි. ඊළඟට සෘජු කෝණී ත්‍රිකෝණය කියපුවහම එක කෝණයක් හරියටම අංශක 90යි. ඊළඟට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අපි ඉගෙන ගත්ත අංශක 180ක් වෙනවා කියලා. එhmenan ඒකත් මෙන්න මෙතන පොඩි රූප සටහනකින් දීලා තියෙනවා. ABC කියන ත්‍රිකෝණයේ simple A, simple B, simple C කියලා අභ්‍යන්තර කෝණ තුනේ විශාලත්වයන් ලකුණු කරලා තියෙනවා. මෙන්න මේ තුන් දෙනා එකතු වුනහම අංශක 180ක් හැදෙනවා. යටින් අපිට ඒක ලියලා තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍යය අංශක 180ක් වෙනවා කියලා. ඒ වගේම ඊළඟට අපිට තියෙනවා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයන්න. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය කීයද කියලා අපිට යටින් දීලා තියෙනවා. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අංශක 360ක් වෙනවා කියලා. එතකොට මේකේ පොඩි හිස්තැනක් නැහැ. හරි. ඒක ගැටලුවක් නැහැ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අංශක 360යි කියලා අපිට දීලා තියෙනවා. අපි මේකේ මෙන්න මේ කොටුවක් දීලා තියෙන එක ඇතුලේ අපි ලියන්න ඕනේ. මේ චතුරස්‍රයට ඔයාලා ඉංග්‍රීසි අකුරු ටිකක් දාගන්න. මම මෙහෙම ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ චතුරස්‍රය මෙහෙම මේ චුට්ටක් වෙනස් නේද මේ අතර තියෙන්නේ. ඒක නම් ගැටලුවක් නෑ. කොහොම හරි චතුරස්‍රය තිබ්බනම් ඇති. හරි. මේක කියලා හිතමුකෝ. මෙතන P Q R S. හරි. මෙන්න මේ චතුරස්‍රයේ අපි තව අකුරු ටිකක් දාගමු. A B C D කියලා. කැපිටල් අකුරු වලින් දාගන්න. ඒක අර යටින් තියලා තියෙන කොටුවක් දීලා තියෙන්නේ. අන්නේ කොටුව ඇතුලේ අපි ලියමු මේ ABCD ඇසුරෙන් මේ කෝණ 3 ගැන 4 ගැන. එහෙනම් අපිට එකක් කියන්න පුළුවන් ABC කෝණය. ABC කෝණය. ඔන්න මෙයා හරි. ඊළඟට BCD කෝණය. BCD කෝණය. ඔන්න මෙයාත් හරි. ඊළඟට ADC කෝණය. එහෙනම් මෙයාත් හරි.
ඊළඟට මෙයා ගැන කියන්න පුළුවන් DAB කෝණය සමානයි කීයද? ත්‍රිකෝණයක චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 4 එකතුව අංශක 360යි. අන්න ඒක අර කොටුවක් දීලා තිබ්බේ. ඒ කොටුව ඇතුලේ මේක මේ විදිහට ලියා ගන්න. ඔයාලගේ රූප සටහනට ABCD කියලා දාගන්නත් ඕනේ. එහෙම නැතු ඉතින් කොහෙද ABCD කියලා හොයන්න යනවා නේද? හරි. අපි යටින් ලියලත් තියෙනවා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 360යි කියලා යටින් ලියලත් තියෙනවා. ඊළඟට ත්‍රිකෝණයක බාහිර කෝණයක් ගැන ඔන්න පොඩි සටහනක් දීලා තියෙනවා. ත්‍රිකෝණයක බාහිර කෝණයක් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි ත්‍රිකෝණයක් ඇඳලා දීලා තියෙනවා. ඒකේ x කියලා බාහිර කෝණයක් ලකුණු කරලා තියෙනවා. කියවලා බලන්න. ABC ත්‍රිකෝණයේ BC පාදයේ D දක්වා දික් කර ඇත. එවිට AC පාදය සහ දිගු කළ CD රේඛා ඛණ්ඩය බාහුවක් වනසේ සෑදී ඇති. මෙතන කොළ පාට ඇත්තරම නැහැ. කොළ පාටින් දැක්වෙන ACD කෝණය ABC ත්‍රිකෝණයේ බාහිර කෝණයකි. ඔක තව ටිකක් සරලව මතක තියාගන්නත් පුළුවන්. ABC ත්‍රිකෝණයේ BC පාදයේ D එක්ක දික් කරාට පස්සේ ඒ දික් කළ පාදයයි ඉතිරි පාදය අතර හැදෙන කෝණය බාහිර කෝණය කියලා මතක තියාගන්නත් පුළුවන්. ඔන්න ත්‍රිකෝණයක බාහිර කෝණයන්ගේ ඓක්‍ය හොයන්නත් අපිට රූප සටහනක් දීලා තියෙනවා. ඒකේ බාහිර කෝණ PQRS කියලා ලකුණු කරලා තියෙනවා. අපි පොතේ ලියාගෙනත් තියෙනවා මේවා ලස්සනට. අපි කපලා අලවගෙනත් තියෙනවා. එහෙනම් ත්‍රිකෝණයක බාහිර කෝණවලයි චතුරස්‍රයක බාහිර කෝණවලයි දෙකේම එකතුව අංශක 360ක් වෙනවා. ඊළඟට මෙන්න මේ ප්‍රතිමුඛ කෝණ, සරල රේඛාවක් මත බද්ධ කෝණ, අනුපූරක කෝණ සහ පරිපූරක කෝණ කියලා හිස්තැන් හතරක් දීලා තියෙනවා. ඒ හිස්තැන් හතර මම මේ විදිහට දුන්නේ මේවා ඇත්තටම 7ේදී 6ේදී ඉගෙන ගත්ත කාරණා හින්දා. 8 වසරේ ඒවා නොවන හින්දා. ඒ හින්දා ඒවා මතක් කරගන්න අපිම රූප අඳිමු. එහෙනම් ප්‍රතිමුඛ කෝණය පළවෙනි හිස්තැන සම්පූර්ණ කරගන්න අපි අඳිනවා. මෙන්න මේවට නේද පුතේ ප්‍රතිමුඛ කෝණ කීවේ. අඳ ගන්නකෝ. ඔන්න ප්‍රතිමුඛ කෝණ කියන එක්කෙනා යටින් මේක අඳින්න. ප්‍රතිමුඛ කෝණ යටින් මේක ඇඳලා අපි ඉස්සරහෙන් ලියා ගමු. ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමාන වේ. එහෙම නේද? ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමාන වේ. විශේෂ කාරණාවක් තරුවක් දාලා එතනම ඉස්සරහින් ලියා ගන්න. ඔන්න ප්‍රතිමුඛ කෝණ කියන අනුමාත්‍රිකාව යටතේ අපි ප්‍රතිමුඛ කෝණ දෙකක් ඇඳා අපි විස්තරය ලියනවා ප්‍රතිමුඛ කෝණයන් අගයෙන් සමාන වෙනවා කියලා. ඊළඟට සරල රේඛාවක් මත බද්ධ කෝණ අඳින්න බලන්න. හරි. දැන් මේවා මම ඉක්මනට ලියනවා. දැන් ඔයාලා ටියුට් එකේ මේක තියෙන හින්දා සරල රේඛාවක් මත බද්ධ කෝණ කියපුවාම මෙන්න මේ විදිහට සරල රේඛාවක් මත අපිට බද්ධ කෝණයන් දෙකක් අඳින්න පුළුවන්. මේ බලන්නකෝ සරල රේඛාව මත බද්ධ කෝණ දෙකක් තියෙනවා. මෙතන මොකද්ද පුතේ විශේෂත්වය මේ සරල රේඛාවක් මත බද්ධ කෝණයන්ගේ? අපි මෙයාගේ අගේ අංශක x මෙයාගේ අගේ අංශක y කියලා දාගමු. සරල රේඛාවක් මත බද්ධ කෝණයන්ගේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. පැහැදිලි නේද? මතකයි නේද? සරල රේඛාවක් මත බද්ධ කෝණයන්ගේ එකතුව අංශක 180ක් වෙනවා. හරි. ඒකත් අපි අඳලා ලියාගමු. ඊළඟට අනුපූරක කෝණ කියලා જાතියක් අපි ඉගෙන ගත්තා. දැන් මේ අනුපූරක කෝණ කියපුවාම මේ අයන්නෙන් අංශක 90 පටන් ගන්න හින්දා මම කියවා අනුපූරක කෝණ කියන්නේ අංශක 90ක් හැදෙනවා කියලානේ. එහෙමනම් අපි නිකන් පොඩි කෝණ දෙකක් ඇඳගමු. මෙයා අංශක 60යි. මෙයා අංශක 30යි. එහෙමනම් අපිට කියනවා අනුපූරක කෝණ දෙකක් යුගලයක් ඇත්තරම තියෙන්නේ. යුගලයක එකතුව අංශක 90ක් කියලා. අපි තරුවක් දාලා ලියමු මේක මෙහෙම. මම මේක මෙතන ලියන්නේ ඔයාලා ලියන්න. මේ කෝණ දෙක ඇඳලා මේක ලියන්නකො තරුවක් දාලා. අනුපූරක කෝණ යුගලයක තරුවක් දාලා ලියන්න. අනුපූරක කෝණ යුගලයක එකතුව
එකතුව අංශක 180කි. අනුපූරක කෝණ යුගලයක එකතුව අංශක 180කි. ඊළඟට පරිපූරක කෝණ කියලා જાතියකුත් අපි ඉගෙන ගත්තා. පරිපූරක කෝණ කියලා කියන්නේ මතකයි නේද? එකතු අංශක 180ක් වෙන්න ඕනේ. හරි. මෙතන මම ඇඳලා තියෙනවා අංශක 100ක කෝණයකුයි අංශක 90ක කෝණයකුයි. එහෙමනම් පරිපූරක කෝණ දෙකක් මේ විදිහට ඇඳලා තරුවක් දාලා ඉස්සරහින් විස්තරය ලියා ගන්න. පරිපූරක කෝණ යුගලයක මේ කෝණ දෙක ඇඳලා පරිපූරක කෝණ යටතේ තරුවක් දාලා ඉස්සරහින් ලියා ගන්න. දැන් මේ වෙද්දී ඔන්න වීඩියෝ එක නවත්තලා බලලා මේක ඇඳ ගන්න පුළුවන්. නේද? නැත්තම් ආපස්සට චුට්ටක් අරගෙන ආවේ බලන්න පුළුවන්. හරි. එහෙනම් පරිපූරක කෝණ යටතේ මෙන්න මේ කෝණ දෙක ඇඳගෙන රතු පාටින් තරුවක් දාලා ඉස්සරහින් ලියන්න. පරිපූරක කෝණ යුගලයක ඓක්‍යය අංශක 180ක් වේ. ඓක්‍යය අංශක 180ක් වේ. දැන් ඔන්න පුතේ අපිට ඉතුරු වෙලා තියෙනවා ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩමෙන් අපිට දීලා තියෙන ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රය 11 12 කියන පිටු දෙකේ තියෙනවා. දැන් මම හිතනවා ඔයාලා මේකත් කරලා ඇති. එහෙමනම් රතු පාට පෑනක් අරගෙන අපි හරි වැරදි අඩුපාඩු හදාගමු. හරිනම් හරි දාගමු. බලන්නකෝ. ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ A කොටසෙන් අපිට කියනවා අංශක 75හි අනුපූරක කෝණය හා පරිපූරක කෝණය සොයන්න කියලා කියනවා. එහෙනම් අනුපූරක අපිට කියනවා අංශක 75ක් තියනවලු. දැනට අංශක 75 කෝණයක් තියෙනවා. මේ අංශක 75 කෝණයේ අනුපූරක කෝණයේ විශාලත්වය කීයද කියලා අපෙන් අහන්නේ. සහ පරිපූරක කෝණයේ විශාලත්වයත් අහනවා. අනුපූරකයේ සමාන වෙන්න ඕන නේද පුතේ? දෙන්නගේ එකතුව 90ක් වෙන්න ඕන. එහෙනම් 75ට තව 15ක් එකතු වුනහම 90ක් හැදෙනවා. එහෙනම් අනුපූරකයේ අංශක 15යි. පරිපූරකය දැන් පරිපූරකය කියන්නේ දෙන්නගේ එකතුව මේ චුට්ටකට කලින් අපි ඉගෙන ගත්තා. පරිපූරකය කියන්නේ දෙන්නගේ එකතුව 180ක් වෙන්න ඕනේ. 75ක් තියෙනවා. තව එහෙනම් ඕනේ 105ක්. හරි. ඔන්න උත්තර දෙක. ඊළඟට B කොටසේ දී ඇති රූප සටහන උපයෝගී කරගෙන පහත ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න කියලා අපිට රූප සටහනක් දීලා තියෙනවා. මම මේ රූප සටහන පොඩ්ඩක් මෙතන ආපහු ඇඳ ගන්නම්. ඔයාලා ආය අඳින්න ඕනේ නැහැ. දැන් රූපේ ඔයාලගේ නිබන්ධනයේ තියෙන හින්දා. ඔන්න ඔහොම තමයි අපිට රූප සටහන දීලා තියෙන්නේ. ඒකෙන් ප්‍රශ්න 4ක් අහලා තියෙනවා. බලන්න පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම 1 ABD ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සඳහා x අඩංගු සමීකරණයක් ලියන්න කියලා කියනවා. පුතේ බලන්න ABD කියන ත්‍රිකෝණය කවුද? දැන් අපිට මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ගැන තමයි හිතන්න තියෙන්නේ. එහෙනම් මම මෙන්න මේ ABD කියන ත්‍රිකෝණය පොඩ්ඩක් ඔයාලට පැහැදිලිව පේන්න ඕන හින්දා මෙහෙම කළු පාටින් පාට කරගත්තා. එහෙනම් මෙන්න මේ ABD කියන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයන්ගේ ඓක්‍ය සලකලා තමයි අපිට කියන්නේ x වල අගය හොයන්න සමීකරණයක් ගොඩනගන්න කියලා. පළවෙනි එකේ සමීකරණ ගොඩනගුවා නම් ඇති. එහෙමනම් අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් x කෝණයට අංශක 40ක් එකතු කරලා අනිත් කෝණයේ තියෙන අංශක 50 එකතු කරා නම් එකතුව අංශක 180යි. එහෙම නේද? x කෝණයයි 40 කෝණයයි 50 කෝණයයි තුන් දෙනාගේ එකතුව අංශක 180යිනේ. අපි ඉගෙන ගත්තනේ ත්‍රිකෝණයම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා කියලා. එහෙනම්
ඔන්න අපි ඒක සමීකරණයක් විදියට ලියවා. අංක 2 කියනවා අපිට මේකේ දෙවෙනි කොටස කියනවා a ඇසුරෙන් x හි අගය සොයන්න කියලා කියනවා. එහෙනම් අන්නේ සමීකරණය ඇසුරෙන් අපි මේ ගොඩනගපු සමීකරණය ඇසුරෙන් x වල අගය හොයන්න කියලා කියනවා. පුතේ අපිට පුළුවන් එහෙනම් මේ සමීකරණේ මෙන්න මේ දෙන්න 40යි 50යි එකතු කරපුවාම 90යි කියන්න. මේ ධන 90 සමීකරණයේ සමාන ලකුණෙන් එහා පැත්තට දාලා ඒක ඍණ 90ක් කරගත්ත හැකි. එහෙම කරන්න එපා නේද? සරල සමීකරණයක් විසඳනවා කියන්නේ ඒකේ නොදන්නා පදයට සමාන ඉලක්කම හොයාගන්න එක. එහෙනම් නොදන්නා පදේ සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් වෙන්න ඕනේ. තනි වෙන්න ඕනේ. අපි මේ දෙන්න එකතු කරලා 90ක් හදාගත්තා. ධන 90 සමාන ලකුණෙන් එහා පැත්තට දැම්ම ඍණ 90ක් විදිහට. එහෙමනේ සමීකරණය විසඳෙන්නේ. එහෙනම් x වල අගයක් වෙනවා අපිට 180න් 90ක් අඩු වුනහම අංශක 90ක් කියලා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අහනවා. තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා A B D සහ බලමු අපි මේ කෝණ ටික ලකුණු කරගමු. ඔය කියන කෝණ දෙක A B D. එතන පළවෙනියට දීලා තියෙන්නේ A B D කියලා. ඒක පැහැදිලි නැත්නම් A B D සහ A D B කෝණ යුගලය හඳුන්වන විශේෂ නාමයන් මොනවද කියලා අහන්නේ. අපි ඉස්සෙල්ලා මේ දෙක ලකුණු කරගමුකෝ. A B D කියන්නේ කවුද? මෙන්න මෙයා. A B D කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මෙතන තියෙන මේ අංශක 50 කෝණය තමයි ABD කියන්නේ. ADB කියන්නේ මෙන්න මෙයා. මෙතන තියෙන අංශක 40 කෝණය. එහෙනම් මේ දෙන්න හඳුන්වන මේ යුගලය හඳුන්වන විශේෂ නාමය ලියන්නලු. මොකද්ද පුතේ විශේෂ නාමය? දැන් ඔය දෙන්නගේ එකතුව කීයද බලන්නකෝ. 40යි 50යි 90යි. එහෙනම් ඒ දෙන්නට අපිට දෙන්න පුළුවන් විශේෂ නාමය මොකද්ද? එකතුව අංශක 90ක් වෙන කෝණ යුගලයකට අපි කීවා 90න් අනුපූරක කෝණ යුගලයක් කියලා නේද? 90ක් වෙනවා නම් අපිට කියන්න පුළුවන් අනුපූරක කෝණ කියලා අපිට මෙයාට නමක් දෙන්න පුළුවන් විශේෂ නාමයක් දෙන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය අහනවා හේතු දක්වමින් y හි අගය හොයන්න කියලා කියනවා. හේතුවක් දක්වලා y වල අගය හොයන්න කියනවා. හරි. පුතේ අපිට මෙන්න මේක තමයි යොදා ගන්න වෙන්නේ මේ y වල අගය හොයද්දී. මෙන්න මේ AB කියන සරල රේඛා ඛණ්ඩය තමයි උපයෝගී කරගන්න වෙන්නේ. ඒ AB කියන සරල රේඛා ඛණ්ඩයේ බද්ධ කෝණ තුනක් තියෙනවා. ඔන්නේ බද්ධ කෝණ තුන ඔයාලට පැහැදිලිව පේන්න මම AB සරල රේඛා ඛණ්ඩයේ කළු පාටින් ඇඳලා ඒක සරල රේඛාවක් මේ කෝණයත් ලකුණු කරා. හරි. අපිට පුතේ සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව අංශක 180යි කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් මෙතන තියෙනවා y කියලා කෝණයක් 50 කියලා එකක් 100 කියලා එකක්. මේ තුන් දෙනාගේම එකතුව අංශක 180යි. අපි සමීකරණයක් ගොඩනගා ගත්තා. 50යි 100යි y එකයි. තුන් දෙනාම එකතු කරොත් තමයි සරල රේඛාවේ මත බද්ධ කෝණ ටික සම්පූර්ණ වෙන්නේ. එහෙනම් y ධන 50යි 100යි එකතු කරපුවාම 150යි 150 අපි අර කලින් වගේම ඍණ 150 කියලා අරයි යනවා. එහෙනම් y වල අගය අංශක 30යි කියලා අපිට එනවා. දැන් හේතු දක්වන්න කියවනේ පුතේ. එතකොට මේක හේතුවක් විදිහට පිළිගන්නත් පුළුවන්. හැබැයි අපි ඒක පොඩ්ඩක් වචනෙන් ලියමු. එහෙනම් මෙන්න මෙතන වරහණක් දාලා මෙතනින් හරි නැත්නම් යටින් හරි ලියන්න. සරල රේඛාවක් මත බද්ධ කෝණ වල එකතුව අංශක 180කි. ඕක තමයි හේතුව. සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව අංශක 180කි. මම මේ ලියලා තියෙන්නේ හේතුව. සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව අංශක 180කි. අපේ 12 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නය තියෙනවා. අපි බලමු දෙවෙනි ප්‍රශ්නයත් කොහොමද මොන වගේ ප්‍රශ්නද අපෙන් අහලා තියෙන්නේ කියලා. හරි 12 වෙනි පිටුවේ පුතේ දෙවෙනි ප්‍රශ්නේ
AB කියලා එකෙත් කොටස් දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ඒ කොටස බලමු. රූපේ දැක්වෙන්නේ රූපයක් දීලා තියෙනවා. රූපේ දැක්වෙන්නේ. ඉතින් අපි රූපේ පොඩ්ඩක් ඇඳගත්තා. ඔන්න ඔහොම රූපයක් දීලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා රූපේ දැක්වෙන්නේ පාද අණුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? පුතේ පාද අණුව මෙයා කවුද? පාදවල දිග අණුව පාද දෙකක් දිගෙන් සමානයි නම් සමද්විපාද. සමද්විපාද. කෝණ අණුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා අහනවා. කෝණ අණුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද මේක? අභ්‍යන්තර කෝණ ගත්තාම එකක් අංශක 90යි නම් සෘජුකෝණී නේද? සෘජුකෝණීය ත්‍රිකෝණයක්. තුන්වෙනි එකෙන් අහනවා ත්‍රිකෝණයෙහි විශාලතම කෝණය නම් කරන්න කියලා. මතක තියාගන්න සෘජුකෝණීය ත්‍රිකෝණයක හරි මහා කෝණීය ත්‍රිකෝණයක හරි විශාලතම කෝණය වෙන්නේ ඒ මහා කෝණය හෝ ඒ සෘජුකෝණය. මතක තියාගන්න සෘජුකෝණීය ත්‍රිකෝණයක විශාලම කෝණය අංශක 90යි. ඒ සෘජුකෝණය. මහා කෝණීය ත්‍රිකෝණයක විශාලම කෙනා ඒ මහා කෝණය. හරි. එහෙනම් මේකෙදි අපිට විශාලතම කෝණය අගය නෙමෙයි අහන්නේ. ඒ කියන්නේ අංශක 90යි කියලා ලියන්න බෑ. අගය නෙමෙයිනේ අහන්නේ. නම් කරන්න කියන්නේ. අපි මෙයාව නම් කරනවා ABC කෝණය කියලා. ABC කෝණය. B කොටස B කොටසෙත් අපිට පළවෙනි කොටසට රූපයක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම රූපයක් තියෙන්නේ. අපිට පේන්න ත්‍රිකෝණයේ බාහිර කෝණ ඔන්න ඔහොම තියෙනවා. මෙතන C කියලා කෝණයක් තියෙනවා. මෙතන අංශක මේක දීලා නැහැ. මෙතන අංශක 60යි කියලා කෝණයක් තියෙනවා. මෙතන B කියලා කෝණයක් තියෙනවා. මෙන්න මෙතන ආපහු අංශක 90ක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ ඇතුලේ D කියලා කෝණයක් තියෙනවා. මෙතන අංශක 50ක් තියෙනවා. හරි. අපිට කියනවා රූපේ ලකුණු කර ඇති තොරතුරු අනුව BC හා D කෝණයන්හි අගය හොයන්න කියලා. B වලයි C වලයි D වලයි අගය හොයන්න කියනවා. පුතේ B වල අපිට ටක් ගාලා හොයාගන්න පුළුවන් නේ. මේ B කෝණේ. මොකද මෙන්න මෙතන සරල රේඛාවක් මත බද්ධ කෝණ දෙකක්. මේ බලන්නකො මේක සරල රේඛාව නම් මෙන්න මෙයා සරල රේඛාවනේ මේක. මේක සරල රේඛාව. එතකොට මේ සරල රේඛාව මත 60කුයි B කියලා කෝණ දෙකක් හැදිලා තියෙනවා. එහෙනම් B ධන අංශක 60 සමානයි 180යි. ඔන්න අපිට පුළුවන් B තනි කරගත්තා. 60 ගෙනිච්චයි හා පැත්තට. එහෙනම් B සමානයි අංශක 120යි. P හොයාගත්තා. Dත් අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මෙතන මේ සරල රේඛාව මත මෙන්න මේ සරල රේඛාව මත බද්ධ කෝණ තුනක් තියෙනවා. එහෙනම් අපිට D හොයාගන්න පුළුවන් D ධන 50 ධන 90 නේද? 50 කියලා එකක් තියෙනවා 90 කියලා එකක් තියෙනවා ආයෙ එකක් තියෙනවා D කියලා. එහෙනම් මේ කෝණ තුනේම එකතු අංශක 180යි අපිට ලියන්න පුළුවන්. මෙතන 140ක් එනවා. D වලගේ අංශක 40යි කියලා අපිට ලියන්න පුළුවන්. D වලගේ අංශක 40යි. දැන් තමයි අපිට විශේෂම වැඩේ තියෙන්නේ. දැන් C වලගේ හොයන්න ඕනේ. C වලගේ හොයන්න මෙතන කවුරුත් නැහැ. හැබැයි අපි දන්නවා ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි කියලා. ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි කියලා අපි දන්නවා. මෙතන ඔයාලා පොඩි තැනක් වරද්ද ගන්න හින්දා මේ ත්‍රිකෝණයේ බාහිර කෝණ තුනමම කළු පාටින් ලකුණු කරනවා. එකක් C. හරි. ඒක පැහැදිලි. එකක් C. අපි මෙතනින් ලියමු. මම මෙතනින් ලියනවා එකක් C. ඒක හරි. ගැටලුවක් නැහැ. අනිත් කෝණය B. ඒකත් ගැටලුවක් නැහැ. කළු පාටින් ඔන්න මම ලකුණු කරා. දික්කල පාදයයි ඉතිරි පාදයයි. දික්කල පාදයයි ඉතිරි පාදයයි. එතකොට B වලට අපි අගයක් හොයාගත්ත හින්දා අපි ඒක කෙලින්ම අංශක 120යි කියලා දානවා. මොකද B වලගේ අපි දන්නවනේ 120යි කියලා නේ. මෙයාගේ අගය 120යි කියලා අපි හොයාගත්තා. අන්න ඒ හින්දා අපි එකපාරම දාගත්තා. ඊළඟ බාහිර කෝණය ගන්නෙ කොහොමද? එතන තමයි ගැටලුව.
දික්කල පාදයයි ඉතිරි පාදය මේක නෙමේනේ. මේක මේ නිකන් ඉරා. ත්‍රිකෝණයේ ඉතිරි පාදය වෙන්නේ මෙන්න මෙයා. එහෙනම් මෙතන බාහිර කෝණය මේ බාහිර කෝණය. ඔතන වරද්ද ගන්න හින්දා තමයි මම මේක කළු පාටින් ওই බාහිර කෝණ තුන ලකුණු කරේ. ඔයාලත් වෙන පාට පෑනක් අරගෙන ওই බාහිර කෝණ තුන ලකුණු කරගන්න. පැහැදිලි නේද පුතේ? මේ ශීර්ෂයේදී දික් කරලා තියෙන කොටස මෙන්න මෙයා. ඉතිරි පාදය වෙන්නේ මෙන්න මේක. ත්‍රිකෝණයේ ඉතිරි පාදය වෙන්නේ මෙන්න මේක. මෙයා හැම නෙමෙයි මෙයා නිකන් ඉරා. නේ? ඉතිරි පාදය වෙන්නේ මේක. එහෙනම් එතන බාහිර කෝණයේ අගය අපිට හොයාගන්න වෙනවා 90ට d එක එකතු කරලා. d කියන්නේ අංශක 40යි. එහෙනම් අපිට මෙන්න මේ බාහිර කෝණය හොයාගන්න පුළුවන් 90 නේද? d කියන්නේ 40යිනේ. 90 අපිට උත්තරයක් එනවා අංශක 130ක් කියලා. 90යි 40යි අංශක 130යි. සමානයි ඊටමදි පොඩ්ඩක් මම මෙහෙට ගන්නම්. දැන් ඔන්න අපි ත්‍රිකෝණයේ බාහිර කෝණ තුනම ලියලා තියෙනවා. එකක් C, එකක් 120යි, අනික 130යි. එකතුව 360යි. මතක තියාගන්න ත්‍රිකෝණයක හරි චතුරස්‍රයක හරි මොකේ හරි. මෙතනින් ඉස්සරහට හම්බෙන මොකේ හරි තල රූපයක. බාහිර කෝණයන්ගේ එකතුව අංශක 360ම තමයි. හරි. එහෙනම් අපිට එනවා C ධන 130යි 120යි එකතු වුනහම 250යි කියලා අපිට එනවා. එහෙනම් 360න් 250ක් අඩු වුනහම C කෝණය අපිට එනවා 110ක් කියලා. C වලගේ අංශක 110ක් කියලා එනවා. B කොටසේ තවත් පොඩි රෝම ඉලක්කමක් තියෙනවා. රෝම ඉලක්කම් 2 කියලා. අපි ඒකත් මෙතනින් හදමු. එහෙනම් මේ හදන්නේ මේ B කොටසේ දෙවෙනි රෝම ඉලක්කම. ඒකෙත් චතුරස්‍රයක් දීලා තියෙනවා. චතුරස්‍රයේ එක ශීර්ෂයක බාහිර කෝණයකුත් තියෙනවා. xy කියලා. මෙතන අංශක 50යි. මෙයා අංශක 120යි. මෙයා අංශක 40යි. අපිට කියනවා x හා y හි අගයන් හොයන්න කියලා. පුතේ x වල අගය හොයාගන්න පුළුවන් නේද? අභ්‍යන්තර කෝණ 4 එකතුවෙන්. මේ බලන්නකෝ. අභ්‍යන්තර කෝණ එකක් 50යි, එකක් 120යි, එකක් 40යි, එකක් x. එහෙනම් අභ්‍යන්තර කෝණ 4 එකතු කරලා අපිට සමාන කරන්න පුළුවන් කීයටද? අංශක 360ට. හේතුව චතුරස්‍රයක බාහිර කෝණවල එකතුවක් 360යි, අභ්‍යන්තර කෝණවලත් එකතුව 360යි. හරි. අපිට එනවා 50යි 120යි එකතු කරපුවාම 170ක්, 170ට 40ක් එකතු කරපුවාම 210ක්. සමානයි 360යි. එහෙනම් 360 ඍණ 210 අපිට x වල අගයක් එනවා අංශක 150ක් කියලා. x කෝණය අගය එහෙනම් අංශක 150යි. පැහැදිලි නේද ගත්තේ කොහොමද කියලා? චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ 4 එකතු කරලා ඒ එකතු අංශක 360ට සමාන කරා. මොකද ඕනෑම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 4 එකතු කරපුවාම අපිට අංශක 360ක් එන්න ඕන හින්දා. එතකොට අපිට 50යි 120යි 170කුත් 170ට 40ක් එකතු කරලා 210කුත් ආවා. 360න් 210ක් අඩු වුණාම අපිට එන උත්තරේ අංශක 150යි කියලා. ඊළඟට y කෝණයේ අගය හොයා ගන්න පුළුවන් සරල රේඛාවක් මත බද්ධ කෝණ කියන අපි ඉගෙන ගත්ත දෙයින්. මෙන්න මේක සරල රේඛාවක්. එතකොට මේ සරල රේඛාව මත බද්ධ කෝණ දෙකක් තියෙනවා. එකක් x, එකක් y කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් x කෝණය දන y කෝණයේ සරල රේඛාවක් මත බද්ධ කෝණ හින්දා එකතු අංශක 180යි. දැන් අපි දන්නවා x වලගේ අංශක 150යි. y කියන්නේ අපි දන්නේ නැති දෙයක්. එහෙනම් අපි 180න් 150ක් අඩු කරපුවාම y වල ගේනවා අපිට අංශක 30ක් කියලා. හරි. එතකොට පුතේ ඔන්න ඔය විදිහට අපි මැයි මාසයේ නිබන්ධනය සාකච්ඡා කරලා ඉවර කරනවා මේ වීඩියෝ එකෙන්. මැයි මාසයේ නිබන්ධනය සාකච්ඡා කරලා ඉවර කරා. දැන් ඒ වගේම
මේ ජූනි මාසයේ සඳහා මම ඔයාලට දාලා තියෙන වීඩියෝ පාඩම් ටිකත් ඔයාලා නරඹන්න ඕනේ. අර කලින් වගේම පොතේ ලියාගෙන ඒවට අභ්‍යාස කරලා ඒ වගේ ෆොටෝ ටික මට එවන්න ඕනේ. අපි ජූනි මාසේ ඉවර වුණාට පස්සේ ජූනි මාසයට අදාළ නිබන්ධනයත් මේ විදිහටම වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි.